නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වත්නි, අපි පසුගිය දවස්වල ඉගෙන ගත්තේ පටිච්චසමුප්පාදයේ හට ගැනීම ගැන. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අපි මේ ඉපද යන සංසාරේ මේ ඉපද යන්න හේතු භූත වෙච්ච කාරණා. ඒ කියන්නේ ඒකාත්මික මිනිසෙක්, ඊළඟ ආත්මේ පෙරේත ලෝකේ, ඊළඟ ආත්මේ තිරිසන් අපායේ, ඊළඟ ආත්මේ නිරේ. මෙහෙම යන අතරේ කලාතුරකින් තමයි අපට මේ මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ. මේ මිනිස් ආත්මයක් ලැබුණත් අපි අපේ හිතේ තියෙන කෙලෙස් වලට අනුව වැඩ කරනවා මිසක් කිසි අවබෝධයකින් වැඩ කිරීමක් නැහැ. ඊට පස්සේ අපි ගෙවල් දොරවල් වලට බැඳිලා, එක්කෝ ප්‍රශ්න වලට බැඳිලා, මොනවා හරි රාගයෙන් හරි ද්වේෂයෙන් හරි මෝහයෙන් හරි ඇති වෙච්ච ප්‍රශ්න වලට බැඳිලා මේකේ නිදහස් වෙන්නේ නැතුව ඒකටම ගොදුරු වෙලා මැරිලා යනවා. ඉතින් මෙහෙම යන ගමනේ අපිට මේ විදියටයි ප්‍රශ්නේ හැදෙන්නේ, මේ විදියටයි ප්‍රශ්නේ ලිහෙන්නේ කියලා ප්‍රශ්නේ හඳුනගත්තු කෙනෙකුට මිසක් ප්‍රශ්නේ හඳුනගත්තු නැති කෙනෙක්ට විසඳන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට ප්‍රශ්නේ හඳුනගෙන බෝධි මූලයේදී ඒ ප්‍රශ්නේ විසඳගත්තා. ඒ විසඳගත්තු නිසා උන්වහන්සේට පුළුවන් වුණා තම ශ්‍රාවකයන්ට මේ ජීවිත ගැටලුව හටගන්නේ මෙහිමයි කියලා විස්තර කරලා දෙන්න. විසඳෙන්නේ මෙහිමයි කියලා විස්තර කරලා දෙන්න. ඉතින් ඒ කාලේ ඒ ධර්මයේ අහපු අය ඒක හටගන්න හැටි, ඒක නැති වෙන හැටි විස්තර කරද්දී අවබෝධ වුනේ නැත්නම් එහෙනම් බුදුරජාණන් වහන්සේ අරුණකොට මාර්ගඵලලාභින් කවුරුවත්ම බිහි වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ දේශනා කරපු එක කිසි කෙනෙකුට වැටහිලා නැත්නම් සංඝ කියලා පිරිසක් ඇති වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දේශනා කරපු දේ අවබෝධ වෙච්ච නිසා පිරිසක් සෝවාන් වුණා. තව පිරිසක් සකදාගාමි වුණා. සකදාගාම වලින් නොනැවති තව පිරිසක් අනාගාමි වුණා. අනාගාමි භවෙන් නොනැවති තව පිරිසක් රහත් ඵලයට පත් වුණා. ඒ කියන්නේ එහෙනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ අන් අයට අවබෝධ වෙලා. එහෙනම් මේක කතාවකින්ම අවසන් වෙච්ච එකක්
නෙවෙයි. ඒක මේ ලෝකේ යම් යම් ප්‍රඥාවන්ත අයට අවබෝධ වෙච්ච තේරුණු වැටහුණු දෙයක්. ඉතින් උන්වහන්සේ අපට දේශනා කළා සියලු බුදුවරුන්ගේ අවබෝධය සමානයි කියලා. ඒකට හොඳම සාක්ෂිය තමයි මේ උන්වහන්සේ මේ වදාරන සූත්‍ර. දැන් අපි මේ පටිච්චසමුප්පාද ඉගෙන ගත්තේ විපස්සී කියන සූත්‍රය ආශ්‍රයෙන්. ඒක විපස්සී බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟ සූත්‍රයේ තියෙන්නේ සිඛී බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ වෙස්සබු බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කකුසඳ බෝසතාණන් වහන්සේ පටිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කෝණාගමන බෝසතාණන් වහන්සේ පටිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කාශ්‍යප ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ඉස්සෙල්ලා පටිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙනවා ගෞතම සූත්‍රය කියලා. ඒකේ තියෙනවා මහණෙනි මේ මමත් බුදු වෙන්න කලින් බෝසත්ව සිටිද්දී මේ විදිහටයි මෙනෙහි කළේ කියලා පරිසම්පාදේ විස්තර මෙනෙහි කරපු හැටි. එතකොට ඒ සියලුම බෝසත්වරු පරිසම්පාදේ මෙනෙහි කරපු ආකාරය සමානයි. පරිසම්පාදේ නිරෝධී මෙනෙහි කරපු ආකාරයත් සමානයි. ඒකයි බුදුරජාණන් වහන්සේලගේ අවබෝධය සමානයි කියන්නේ. එතකොට අනාගතයේ බුදු වෙනවා නම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ එහෙනම් උන්වහන්සේත් බෝධි මූලයේදී පටිසම්පාදේ මෙනෙහි කළ යුත්තේ මේ විදියටයි. එතකොට ශ්‍රාවක පිරිස් ඒක අහලා ශ්‍රාවක පිරිස් මේ විදියට මෙනෙහි කරන්න මහන්සි ගන්නවා. එතකොට ශ්‍රාවකයන්ටත් ඒක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ අපි විස්තර කළා පටිසම්පාදේ හටගත්තු හැටි. පටිසම්පාදේ හටගත්තු හැටි. එතකොට මේ පටිසම්පාදේ හටගත්තු හැටි උන්වහන්සේ බලන්න කිව්වේ කොතන ඉඳලාද? ඔබ මතක හැටියට. ජරා මරණ වලින්. මොකද අපිට තියෙන සංවේදී ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණ. එතකොට ජරා මරණ දෙක හටගත්තේ ඇයි කියලා විමසන එක්කිනාට උත්තරේ හම්බ වෙනවා. මේ පරිසම්පාද ඉගෙන ගත්ත කෙනාට. ජරා මරණ හටගත්තේ මක් නිසාද? ඉපදීම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් ඉපදීම තෝරලා දීලා තියෙනවනේ එක එක විදිහට. ඉපදීම විස්තර කරලා දීලා තියෙනවා. මරණය විස්තර කරලා දීලා තියෙනවා. ජරා මරණ. ඉතින් අර සාමාන්‍යයෙන් ඔය උන්වහන්සේ මේවා විස්තර කරලා දෙන්න පාදක කරගත්තේ සංස්කාරයන්ගේ ස්වභාවය. අපි එක කියා දුන්න සංස්කාරවලදී මොකක්ද? සංස්කාරයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති හට ගැනීම පැහැදිලිව පේනවා. ඊළඟට වයෝ පඤ්ඤායති නැසී යාම පේනවා. ඨිතස්ස ආඤ්ඤතත්තම් පඤ්ඤායති පවතින දේ තුල වෙනස් වෙවි යනවා පේනවා. ඒ කියන්නේ වෙනස් වෙවි තමයි පැවැත්ම තියෙන්නේ. ඒ නිසා මේ උන්වහන්සේ මරණයත් විස්තර කරලා තිනවා පැහැදිලිව. ඉපදීම කියන්නේ මේක, ජරාව කියන්නේ මේක කියලා විස්තර කරලා දීලා තියෙනවා. දැන් පස්සේ කාලේ සමහරු කෙනෙක් ක්ෂණයක් පාසා උපදිනවා. ක්ෂණයක් පාසා මැරෙනවා. එහෙම ඒවා බුද්ධ දේශනාවේ නැහැ. එතකොට ඉතින් ඒකේ උන්වහන්සේ පෙන්වා දුන්නා මේ ඉපදීම ඊට පස්සේ ඔන්න ඒ බෝසතාණන් වහන්සේලාට ප්‍රශ්නයක් හටගත්තා. මොකද්ද? ඉපදින්නේ ඇයි කියලා. ඉපදින්නේ ඇයි? එතකොට ඒකට අපිට කිසි කෙනෙකුට හොයාගන්න බැරි උත්තරේ හම්බ වුණා. මොකද්ද? භවය නිසා උපදිනවා කියලා. භවය නිසා උපදිනවා කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? භවය හටගන්නේ ඇයි? එතකොට ඒකට උත්තරي ලැබුණා. උපාදාන නිසා භවය හටගන්නවා.
ඊළඟට ප්‍රශ්නේ ඇති වුණා මොකද්ද? උපාදානය ඇතිවන්නේ ඇයි? එතකොට උත්තරේ ලැබුණා තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. ඊළඟට ඇති වුණා ප්‍රශ්නේ මොකද්ද? ඇයි මේ තණ්හාව ඇති වෙන්නේ? ඇයි මේ තණ්හාව ඇති වෙන්නේ? තණ්හාව කියන වචනේ මම තේරුවා. ඔබට මතකද ඒක? මොකක්ද තණ්හාව කියන්නේ? ආන්න හරි. ආස්වාදය ඇති වෙනදී අරමුණු වලට සිත ඇදිලා යනවා. ආස්වාදයේ ඇති වෙන අරමුණු වලට සිත ඇදිලා යනවා. එතකොට ආස්වාදය ඇති වෙන්නේ ඇහැට පේන රූපෙන් නම් එතකොට සිත රූපේට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ ශබ්දයට නම් සිත ශබ්දයට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ සුවඳකට නම් සිත සුවඳට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ රසයකට නම් සිත රසයට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ ස්පර්ශයට නම් සිත ස්පර්ශයට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ හිතෙන් හිතන අරමුණු වලට නම් සිතේ අරමුණු වලට ඇදිලා යනවා. මේක තමයි තණ්හාව. එතකොට මේ තණ්හාව ඇති වුණාම තමයි ඒකට අහු වෙන්නේ, ග්‍රහණය වෙන්නේ, උපාදාන වෙන්නේ. දැන් ඒතර උපාදානය ඇති වෙන්න හේතු වෙන්නේ තණ්හාව. එතකොට බෝසතාණන් වහන්සේලාට ප්‍රශ්නේ හටගත්තා තණ්හාව ඇති වෙන්නේ මක් නිසාද? එතකොට ඇති වුණා උත්තරේ ලැබුණා විඳින නිසා. විඳීමක් නිසා. අය අපේ හැම අරමුණක්ම ස්පර්ශ වෙනකොට විඳිනයක් හට ගන්නවා, විඳීමක් හට ගන්නවා. එතකොට ආස්වාදය කියන එක ඇති වෙන්නේ මොකක් ඔස්සේද එහෙනම්? විඳීම ඔස්සේ. විඳීම ඔස්සේ ඇති වෙන්නේ. එතකොට ඔන්න ඒක අපි එහෙම මේ ධර්මයෙන් ඉගෙන ගත්තා. විඳීම නිසා මේ ආස්වාදනීය අරමුණු වලට සිත ඇදිලා යනවා. එතකොට ඒ බෝසතාණන් වහන්සේ තුල ඊළඟ ප්‍රශ්න හටගත්තා. මොකක්ද ඒ? විඳීම හටගන්නේ කොහොමද? ඇයි මේ විඳීම කියලා එකක් ඇති වෙන්නේ? එතකොට ආපු උත්තරේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය නිසා මේක වෙන්නේ. ස්පර්ශ කිව්වේ මොකද්ද? කරුණු තුනක් එකතු වීම. මොනවද ඒ කරුණු තුන? ඇසේ ස්පර්ශය කිව්වේ ඇසයි රූපයයි විඥානයයි එකතු වුණාම ඒක තමයි ඇසේ ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණාම ඒක තමයි කනේ ස්පර්ශය. නාසයයි ගන්ධ සුවඳයි විඥානයයි එකතු වුණාම ඒක තමයි නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානයයි එකතු වුණාම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානයයි එකතු වුණාම ඒක තමයි කයේ ස්පර්ශය. ඊළඟට මනසයි අරමුණුයි විඥානයයි එකතු වුණාම ඒක තමයි මනසේ ස්පර්ශය. දැන් ඕක අපට විවි තියෙන්නේ. එතකොට මේ ස්පර්ශය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා ප්‍රශ්නය ඇති වුණා. මොකක්ද ඒකට ලැබිච්ච උත්තරේ? ආයතන 6. ආයතන 6. මොනවද ආයතන 6? ඇස, කන, නාසය, දිව, කය, මනස. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා මහණෙනි යම් තැනක ඇසක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. යම් තැනක කනක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. නාසයක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. දිවක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. ශරීරයක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි.
මනසක නැත්තම් සිතක ඉපදීමක් ඇද්ද යම් තැනක ඒ දුකේ ඉපදීමයි. ඉතින් එහෙනම් කොහේ උපන්නත් මේ ආයතන 6 ඒ කුමක ඉපදීමක්ද? දුකේ ඉපදීමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට දැන් අපි කවුරු හරි මරුණාම අපි පතනවා නම් ආයේ මේ අපි අතර ඉපදේවා කියලා. ඒ අපි පතන්නේ මොකද්ද? දුක පතන්නේ. දුකමයි පතන්නේ. එතකොට ඒ ආයතන 6 හටගන්නේ මක් නිසාද කියන ප්‍රශ්නේ ඇති වුණා. බෝසතාණන් වහන්සේලාගේ ප්‍රඥාව මෝරණ සිටේ. එතකොට ඇතිවෙච්ච උත්තරේ මොකද්ද? නාම රූප නිසා ආයතනය ඇති වෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා මොකද්ද? නාම රූප ඇතිවන්නේ මක් නිසාද? එතකොට විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා මොකද්ද? විඥාණය හටගන්නේ මක් නිසාද? එතකොට ඒකට උත්තරේ ලැබුණා. මොකද්ද? සංස්කාර නිසා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා මොකද්ද? සංස්කාර හටගන්නේ මක් නිසාද? එතකොට උත්තරේ මොකද්ද? අවිද්‍යාව නිසා. ඔන්න ප්‍රහේලිකාව විසඳුණා. ප්‍රහේලිකාව විසඳුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව නිසා සංස්කාර හටගනී. සංස්කාර නිසා විඥානය හටගනී. විඥානය නිසා නාම රූප හටගනී. නාම රූප නිසා සලආයතන හටගනී. සලආයතන නිසා ස්පර්ශය හටගනී. ස්පර්ශය නිසා විඳීම හටගනී. විඳීම නිසා තණ්හාව හටගනී. තණ්හාව නිසා උපාදාන හටගනී. උපාදාන නිසා භවය හටගනී. භවය නිසා ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ල හටගනී. එතකොට මේ බෝසතාණන් වහන්සේට ඇති වුණ හැඟීමක් මොකද්ද? සමුදයෝ තිබික්කවේ විපස්සිස්ස බෝධිසත්ත්වස්ස. මහණෙනි මේක තමයි දුක හට ගැනීම. මේක තමයි දුක හට ගැනීම කියලා විපස්සී බෝසතාණන් වහන්සේට පෙර නොඇසුරු ධර්මයන්හි චක්කුම් උදපාදී දහම්මැස පහළ වුණා. ඥානං උදපාදී ඥානෙ පහළ වුණා. පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදී විද්‍යාව පහළ වුණා. ආලෝකෝ උදපාදී ආලෝකේ පහළ වුණා. එතකොට ඔන්න පටිච්චසමුපාදේ හට ගන්න හැටි සම්පූර්ණයෙන්ම උන්වහන්සේලාට අවබෝධ වුණා. මහා බෝසතාණන් වහන්සේලාට බෝධි මූලෙදී අවබෝධ වෙනවා පටිච්චසමුපාදේ හට ගන්නා ආකාරය. පටිච්චසමුපාදේ හට ගන්නා ආකාරය අවබෝධ වෙලා එතනින් නවතින්නේ නැහැ. තවත් එකක් තියෙනවා. මොකද්ද? පටිච්චසමුපාදේ නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ වෙනවා. එතකොට තමයි ඒ සම්පූර්ණම පටිච්චසමුපාදයේ පිළිබඳ අවබෝධය. දැන් ධම්මස පහළ වුණා. පටිච්චසමුපාදේ හට ගන්න ආකාරය ගැන. ඊට පස්සේ බෝසතාණන් වහන්සේට මෙහෙම හිතුණා. මොකද්ද? ජරා මරණ කිම්නුකෝ අසති ජරා මරණ නොහෝති. ජරා මරණ නැතිවන්නේ කුමක් නැති වුණාමද කියන ප්‍රශ්නාව ඊට පස්සේ. කලින් අය ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණේ හටගන්නේ කුමක් තිබ්බොත්ද? ජරා මරණේ හටගන්නේ කුමක් තිබ්බොත්ද? ඊට පස්සේ හටගත්ත ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණ නැතිවන්නේ කුමක් නැත්තන්ද? අන්න බලන්න කල්පනා කරන්න ඕන විදිය. නෝනෙත්තන් කල්පනා කරන විදිය. කුමක් නැත්තන්ද ජරා මරණ නැතිවන්නේ කුමක් නැත්තන්ද කියලා. එතකොට ඒ උන්වහන්සේට ඇති වුණා. ඊට පස්සේ ඇති වුණ පස්සේ කුමක් නිරුද්ධ වීමෙන්ද ජරා මරණ නිරුද්ධ වන්නේ
කුමක් නිරුද්ධ වීමෙන්ද ජරා මරණ නිරුද්ධ වන්නේ? එතකොට ඊපස්සේ බෝසතාණන් වහන්සේට නුවණින් මෙනෙහි කරද්දී යෝනිසෝ මනසිකාරා පඤ්ඤාය අபிසමයෝ එතකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. මොකද්ද? ජාතියාකෝ වාසති ඉපදීම නැත්තම් ජරා මරණ නැත්තේය. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. එහෙනම් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න යම් කැමැත්තක් ඇද්ද? යම් බලාපොරොත්තුවක් ඇද්ද? මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ සම්පූර්ණයෙන්ම කවද්ද? ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට. ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට. එතකොට ඊපස්සේ බෝසතාණන් වහන්සේට උන්න උත්තරේ හම්බ වුණා. මොකද්ද? ඉපදීම නැත්තම් ජරා මරණ නැත්තේය. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වේ. ඊළඟට ඊපස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා ඉපදීම නැති වෙන්නේ කුමක් නැති වුණොත්ද? කුමක් නැත්තම් ඉපදීම නැද්ද? කුමක් නිරුද්ධ වීමෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ? එතකොට උත්තරේ හම්බ වුණා. මොකද්ද? භවයක් නැත්තම් ඉපදීමක් නැත්තේය. භවේ නැත්තම් ඉපදීම නැහැ. එහෙනම් ඉපදීම තියෙන්නේ කුමක් තිබ්බොත්ද? භවයේ තිබ්බොත් ඉපදීම තියෙනවා. එහෙනම් චුතිචිත නිසා උපදිනව නෙමෙයි. භවයේ තිබ්බොත් උපදිනවා. භවය නැත්තම් ඉපදීම නැහැ. භව නිරෝධා ජාති නිරෝධෝ. භවයේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. භවයේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඊළඟ ප්‍රශ්නය හටගත්තා. මොකද්ද? ඔව් භවය නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට මොකක්ද ලැබුණ උත්තරේ? උපාදාන නැතිවීමෙන් භවය නැති වෙයි. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? උපාදාන නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට මොකද්ද ලැබිච්ච උත්තරේ? තණ්හාව නැතිවීමෙන් උපාදාන නැති වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. සාමාන්‍ය ජීවිතෙත් අපේ එහෙම තියෙනවනේ. අපි ගමමු අන්න අපිට ඉඩමක් තියෙනවා. මේ ඉඩම හරි අපි ආසාවෙන් වවනවා. අපි මල් වවනවා කියමු. ඉතින් මල් වවලා ඔය ලස්සන්ට මල් වර්ග හිටෝලා ඊළඟට පළතුරු ගස් වවලා ලස්සනට තියෙනවනේ. පහුදා උදේ බලද්දී අපි ආස කරමු මල් පැලි හොරු ගුල්ලන් ගිහිල්ලා. එතකොට අපිට මොකද්ද හිතේ ඇති වෙන්නේ? සතුටක්ද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? කවුද දන්නේ මේක ගෙනිච්චි? මොකಾದ දන්නේ මේක ගෙනිච්චි? මුන්ට වවා ගන්න බැරිද? ඇයි මේ අපි වවපික අරන් යන්නේ කියලා බැන බැන ඉන්නේ නැද්ද? මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපි මේ ඉඩම විකුණනවා. විකුණලා අපි ඒ ඉස්සරහන් යනකොට ඒ අලුතින් ඉඩම ගත්තු අයිතිකාරයෝ අපි ආදරෙන් වාපු ගස් ඔක්කොම උදුරන අපිට පේනවා. එතකොටත් ශෝක කරනවද? නෑනේ. එතකොටත් ද්වේෂයනවද? නෑනේ. ඒ කොහොමද? ඒ ඉඩම කෙරෙහි අපිට යම් ආසාවක් තිබ්බද? ඒ ආසාව අපි අතහැරලා. ඒ ආසාව අතහැරලා. ඊට පස්සේ ඉඩම ඒගොල්ලෝ වෙනම ගේට් මට්ටම් කරනවා. මට්ටම් කරලා අලුතෙන් එයා හදනවා එක. එතන අපිට ගාණක් නැහැ. එහෙනම් අර බැඳීම තියෙනකන් තමයි අපි ඒ ගැන ශෝක කර කර හිටියේ. එතකොට එහෙනම් උපාදාන මේ තණ්හාව තිබ්බොත් තමයි උපාදාන තියෙන්නේ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? තණ්හාව නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? මොකක්ද ඒකට ආපු උත්තරේ? ඔව් විඳීම නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. විඳීම නිරුද්ධ වීමෙන්
තණ්හාව නිරුද්ධ වෙයි. ඊට පස්සේ ආපහු මේ ප්‍රශ්නේ මොකද්ද? විඳීම නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? එතකොට ඒකේ උත්තරේ මොකද්ද? ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙයි. ඒකේ උත්තරේ මෙහෙමයි තියෙන්නේ. මතක තියාගන්න. ඒකේ උත්තරේ දෙවිදියකට කියනවා. ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙයි. ඊළඟට ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙයි. අර එකක් ගන්න මේ ක්‍රමයටම කියන්න ඕනේ අපි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ උගන්වපු ක්‍රමය. දැන් පටිච්චසමුපාද ගැන කියද්දිත් එහෙමයි. කොහොමද ඒකේ තියෙන්නේ? අපි ගත්තොත් එහෙම විඳීම ඇතිවීමෙන් තෘෂ්ණාව ඇති වේ. එතකොට විඳීම ඇතිවීමෙන් තෘෂ්ණාව ඇති. ඒක ගණන්නේ කොහොමද? ඔව්. සලායතන ප්‍රත්‍යෙන් සලායතන ඇති කල්ලි විඳීම වෙයි. විඳීම ඇති කල්ලි තණ්හාව වෙයි. එතකොට සලායතන ඇති කල්ලි විඳීම වෙයි. සලායතන ඇති කල්ලි විඳීම වෙනවා නම් සලායතන නිසා විඳීම වෙයි. ඒ වගේ සලායතන නැති කල්ලි විඳීම නැත්තම් ඒ කියන්නේ සලායතන නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. තේරුණානේ කියපු එක. එතකොට අහනවා මේ ඊට පස්සේ ප්‍රශ්නේ ඇති වෙනවා මොකද්ද? සලායතන නැතිවීමෙන් විඳීම නිරුද්ධ වෙන්නේ. එතකොට සලායතන නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? එතකොට ඒකට ආපු උත්තරේ මොකද්ද? නාම රූප නැතිවීමෙන් සලායතන නැති වෙයි. නාම රූප නැතිවීමෙන් සලායතන නැති වෙනවා නම් ඒ කියන්නේ නාම රූප නිරුද්ධ වෙනකොට සලායතන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟ එක කියන්නේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? නාම රූප නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට උත්තරේ මොකද්ද? විඥානේ නැතිවීමෙන් නාම රූපේ නැති වෙයි. ඒ කියන්නේ විඥානේ නිරුද්ධ වෙනකොට නාම රූප නිරුද්ධ වෙනවා කියන එක. ඊළඟට විඥානේ නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට ආපු උත්තරේ මොකද්ද? සංස්කාර නැතිවීමෙන් විඥානේ නැති වේ. ඒ කියන්නේ සංස්කාර නිරුද්ධ වෙනකොට විඥානේ නිරුද්ධ වෙනවා. ඊළඟට සංස්කාර නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වේ. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනකොට සංස්කාර නිරුද්ධ වෙලා යනවා. එතකොට විපස්සී බෝසතාණන් වහන්සේ කල්පනා කළා මෙසේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. ඊළඟට සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වේ. ඊළඟට විඥාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. ඊළඟට නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වේ. ඊළඟට සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ඊළඟට ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වේ. ඊළඟට විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. ඊළඟට තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. ඊළඟට උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙළුම් සියල්ලම නිරුද්ධ වේ. මෙසේ සියලු දුක්ඛ ස්කන්ධේ නිරෝධය ඇති වේ. සියලු දුක් නිරුද්ධ වෙලා යයි. එතකොට මේ බෝසතාණන් වහන්සේට මේ විදිහට දුක නිරුද්ධ වීම ගැන අවබෝධ වුණාම නිරෝධෝ මේ විදිහටයි දුක නිරුද්ධ වෙන්නේ. මෙහිමයි දුක නිරුද්ධ වෙන්නේ කියලා
උන්වහන්සේට පෙර නොඇසු විරු ධර්මයන්හි දහම්මැස පහළ වුණා. ඥානෙ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. එතකොට ඒ විදිහට එතකොට පටිසමුපාදේ හට ගැනීමත් අවබෝධ වෙනවා. පටිසමුපාදේ නිරුද්ධ වීමත් අවබෝධ වෙනවා. එතකොට ශ්‍රාවක වූ අපි එහෙනම් අපි ඉගෙන ගන්න පටිසමුපාදේ කියලා මොකද්ද? ඉගෙන ගත යුත්තේ පටිසමුපාදේ හට ගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත්. පටිසමුපාදේ හට ගන්න ආකාරයත් පටිසමුපාදේ නිරුද්ධ වෙන ආකාරයත් දෙකම දැනගත්තොත් තමයි එයා පටිසමුපාදේ ඉගෙන ගත්තා කියලා කියන්නේ. නැත්තම් සමහර පැටලි ඉන්නවා සංස්කාර කියන්නේ අරවද සංස්කාර කියන්නේ මෙව්වද විඥාන කියන්නේ අරකද විඥාන කියන්නේ මේකද කී මහ පුහු ප්‍රශ්න වල පැටලි ඉන්නවා. අර්ථය ගන්න නැතුව පැටලි ඉන්න එක කෙනෙකුට නිකන් කට ගැස්මක් වගේ තියෙයි. නමුත් කිසි දවසක ඒක අවබෝධයක් කරා යන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් මේකේ පසුබිම තමයි කුසල් හඳුන ගැනීමත් අකුසල් හඳුන ගැනීමත්. එතකොට පටිච්චසමුපාදේ හරි විදිහට තේරුනොත් එයා සත්පුරුෂෙක් වෙන්නේ එතනින්. නැත්තම් පටිච්චසමුපාදේ අපි කියමු අපි කටපාඩමින් දන්නවා කියලා. කටපාඩමින් දන්නවා. නමුත් අපි ඒක ඔහේ එක විදිහට අපි තෝර ඉන්නවා. නමුත් වැටහුන්නේ නැත්තම් මොකද්ද වැටහිලා නැත්තේ? කුසලයත් අකුසලයත්. පටිච්චසමුපාදේ හරි විදිහට තේරුනොත් යා තේරුම් ගන්නේ මොකද්ද? කුසලයක් තේරුම් ගන්නවා. ඇයි හේතුව? මෙයා තේරුම් ගන්නවනේ මේක හේතු නිසා හැදි යන එකක් නම් හේතු නිසා හැදි යන එකක් නම් අපි අකුසලයක් කළොත් ඒ අකුසලයට අනුවනේ මේක හැදි යන්නේ. එහෙනම් අකුසල් කිරීම භයානක එකක් කියලා තේරෙන්න ඕනේ. ඒක තමයි පටිච්චසමුපාදේ තේරුණා කියන්නේ. එතකොට කුසලයක් කරා නම් අපි කුසලයේ තමයි පටිච්චසමුපාදයේ තුල හැදි යන්නේ. ඒ පිනට නැඹුරු වෙච්ච විඥානය සකස් වෙවි යන පිනට නැඹුරු වෙලා. මොකද මේ අපි ඉස්සරහට මේව ඉගෙන ගන්නවා තව. එතකොට ඒ බෝසතාණන් වහන්සේට අදහස ඇති වුණා. එතකොට මේ පටිච්චසමුපාදයේ ගැන බුදුරජාණන් වහන්සේ නිතර ශ්‍රාවකයන්ට දේශනා කළා. නිතර ශ්‍රාවකයන්ට දේශනා කළා මහණෙනි මේ පටිච්චසමුපාද ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ පටිච්චසමුපාදෙන් තමයි අපි සම්පූර්ණයෙන්ම බාහිර දෘෂ්ටි වලට යන්නේ නැතුව හේතුඵල ධාම පිරිසිදු වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා මේ මහණෙනි ඔබට පටිච්ච සමුප්පාදය කියා දෙන්නේ මේ. පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු දෙයක්. එතකොට පටිච්ච සමුප්පාදය කිව්වේ මේ න්‍යාය. මොකද්ද න්‍යාය? මේ ඉපදීම තිබුණොත් ජරා මරණ තියෙනවා. භවයේ තිබුණොත් ඉපදීම තියෙනවා. උපාදාන තිබුණොත් භවයේ තියෙනවා. තෘෂ්ණාව තිබුණොත් උපාදාන තියෙනවා. විඳීම තිබුණොත් තණ්හාව තියෙනවා. ස්පර්ශය තිබුණොත් විඳීම තියෙනවා. ආයතන හය තිබුණොත් ස්පර්ශය තියෙනවා. නාම රූප තිබුණොත් ආයතන හය තියෙනවා. විඥානයේ තිබුණොත් නාම රූප තිබෙනවා. සංස්කාර තිබුණොත් විඥානය තියෙනවා. අවිද්‍යාව තිබුණොත් සංස්කාර තියෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාදය. ඒක මොකද්ද? පරිසම්පාදේ. පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු දේ මොනවද? ජරා මරණ. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවද? ඉපදීම. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවද? භවය. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවද? උපාදාන. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවද? තණ්හාව. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවද? විඳීම. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවද? ස්පර්ශය.
පටිච්චසමුප්පාදයෙන් හටගත්තු දේ මොනවද? ආයතන 6 පටිච්චසමුප්පාදයෙන් හටගත්තු දේ මොනවද? නාම රූප පටිච්චසමුප්පාදයෙන් හටගත්තු දේ මොනවද? විඥානේ පටිච්චසමුප්පාදයෙන් හටගත්තු දේ මොනවද? සංස්කාර පටිච්චසමුප්පාදයෙන් හටගත්තු දේ මොනවද? ආවිද්‍යාව. ඒව පටිච්චසමුප්පාදයෙන් හටගත්තු දේ. පටිච්චසමුපාදේ මොකද්ද? එකකට එකක් උදව් වෙන බව. එකට එකක් උපකාරී වෙන බව. ඒක තමයි පටිච්චසමුපාදේ. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මොන කතමෝච බික්කවේ පටිච්ච සමුප්පාදෝ මහණෙනි පටිච්ච සමුප්පාදය යනු කුමක්ද? ජාතිපච්චයා භික්කවේ ජරා මරණං මහණෙනි පටිච්චසමුපාදය යනු කුමක්ද? ඉපදීම නිසා ජරා මරණ හට ගනී. ඒක තමයි පටිච්චසමුපාදය. උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං. තථාගතවරු පහළ වුණත් තථාගතවරු පහළ නොවුණත් තථාගතවරු පහළ වුණත් පහළ වුණේ නැතත් ඨිතාස සා ධාතු මේ ධාතු ස්වභාවය මේ ලෝක ස්වභාවය තියෙනවා. ධම්මඨිතතා මේක තමයි හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම. ධම්ම නියාමතා හේතුඵල ධර්මයන් වැඩ කරන විදිය. ඉදප්පච්චේතා මේ හේතුයෙන් මේ ඵලය හටගනී කියන ස්වභාවය. තේරුණාද? එතන මේ හේතුයෙන් මේ ඵලය හටගනී කියන ස්වභාවය මේ රටාව මේ හේතුඵල ධර්මයේ තියෙන නීතිය මේ ධර්ම ස්වභාවය බුදුවරේ පහළ වුණත් තියෙනවා. බුදුවරේ පහළ වුණේ නැතත් තියෙනවා. තං තථාගතෝ අபிසම්බුද්ධති අන්නේ ස්වභාවය තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. මේ ලෝක ස්වභාවය අවබෝධ කරනවා. අபிසමේති අபிසම්බුද්ධති අபிසමේති විශේෂයෙන් අවබෝධ කරනවා, පැහැදිලිව අවබෝධ කරනවා. අවබෝධ කරලා ආචික්ඛති කියනවා. දේසේති දේශනා කරනවා. පඤ්ඤපේති පනවනවා. පට්ඨපේති පිහිටවනවා. විවරති විවර කළ දෙනවා. විභජති බෙදලා පෙන්නලා දෙනවා. උත්තානී කරෝති ඉස්මතු කළා පෙන්නනවා. පස්සතාති චාහ මේක දකියු කියලා කියනවා. ඔන්න බුදුවරු කරන එක. බුදුරජාණන් වහන්සේලා මේ ඉපදීම නිසා ජරා මරණ හටගත්තා කියන පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා. අවබෝධ කරලා උන්වහන්සේලා මේක ශ්‍රාවකයන්ට විස්තර විභාග වශයෙන් බෙදා පෙන්වා දෙනවා. පෙන්වා දීලා නිකන් පස්සතාතිචාහ මේක මේ විදියට දකියු කියනවා. බුදුරජාණන් වහන්සේලා මේක මේ විදියට දකියු කියනවා. මොකද්ද? ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. ගිරහෙව නරක් වෙලා නෙවෙයි. කේතු ලැබලා රාහු ලැබලා. එහෙමනේ දැන් අතර අපේ රටේ ඒ බුද්ධඝංකාරයෝ හිතන්නේ. කවුරු හරි මරුණාම කියන්නේ මොකද්ද? අපලෙක් වෙන්නේ ඇති. ඔව් ගිරහෙව නරක් වෙලා. අපිට නරක් වෙච්ච ගිරහෙව සනීප කොල්ලා නම් එහෙනම් කවදාවත් මැරෙන්නේ නැහැ නේ. එහෙනම් කියන හැටියට නේ ගිරහයන්ට කිපෙන වෙලාවට පූජාවල් තිබ්බනම් මිනිහාසීප්නේ වෙන්නේ නැහැ එහෙම. එතකොට කිසි දවසක යාට එතකොට බුදු කෙනෙකුගේ ධර්මයෙන් ප්‍රයෝජනක් තියෙද? කිසිම පළක් නැහැ බුදු කෙනෙකුගේ ධර්මයෙන්. බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙන්නේ නුවණැත්තන්ටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ මාගේ ධර්මය ප්‍රඥාවන්තයාටයි නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ තියෙන්නේ දුෂ්ප්‍රඥයාට නොවේ කියනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරාම ඉපදීම නිසා ජරා මරණ හටගන්නේ කියලා. එතකොට අපට
ජරා මරණ හැමතිස්සෙම හැමතැනම පේන දෙයක්ද නැද්ද? පේන දෙයක්. ඒතකොට ජරා මරණට මුහුණ දෙන්නේ මිනිස්සු විතරක්ද? එහෙනම් සියලු සත්වයෝ මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන අතර අපට පේනවා තිරිසංගත සත්වයෝ හරි වේගෙන් මිනිසුන්ටත් වඩා වේගෙන් ජරා මරණ වලට පත් වෙන ආකාරය. එතකොට තිරිසන් සතෙක් ජරා මරණයට පත් වුණත්, මිනිස්සෙක් ජරා මරණයට පත් වුණත්, ඒ සෑම අවස්ථාවකම යාට උරුම වෙන්නේ මොකක් නිසාද? ඉපදීම නිසා. ඒ මොකද හේතු? ටිතාසා ධාතු. ඒ ධාතු ස්වභාවය තියෙනවා. බුදුවරේ පහළ වුණත් නැතත් තියෙනවා. නමුත් බුදුවරේ පහළ වෙලා කියන කම්ම අනිත් එක්කිනාගේ හිතට යන්නේ ඉපදීම නිසා මැරෙනවා කියලා. අපේ හිතේ තිබුණේ නැහැ නේද? ඇත්තම කියනවනම්. නෑ. අපි බුද්ධං සරණං ගච්ඡාමි කීකේ හිටියට ගිරව් වගේ ඉපදීම නිසා මැරෙනවා කියන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මතාවය අපිට තේරිලා තිබුණේ නෑ. නේද? කොහේ මැරුණත් මොන වයසෙන් මැරුණත් මැරෙන්නේ ඉපදිච්ච නිසානේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ දකියෝ කියනවා. මොකද්ද දකියෝ කියන්නේ? ඉපදීම නිසා ජරා මරණ හටගනී කියන එක දකියෝ කියනවා. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ කොයි විදිහට ජරා මරණ දිහා. ඉපදීම නිසා ජරා මරණ හටගනී කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා භවපච්චයා භික්කවේ ජාති. මහණෙනි මේ ඉපදීම යනු භවය නිසා හටගත් දෙයකි. එතකොට ඉපදෙන්නේ භවය නිසා. දැන් අපිට මේ ඉපදෙන සත්‍ය පේන්නේ නැද්ද? බිත්තරාසෙන් උපදිනවා පේනවා. මේ කුණු කාණු වල උපදිනවා පේනවා. වතුරේ උපදිනවා පේනවා. වැසිකිලි වලේ උපදිනවා පේනවා. මව කුසේ උපදිනවා පේනවා. එතකොට අපිට මතක් වෙනවද මේ භවය නිසා නොවැ මේ උපදින්නේ කියලා? නෑනේ. ඒකයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ඉපදීම නිසා භවය නිසා උපදී උපාදාව තථාගතයන් වහන්සේලා පහළ වුණත් නැතත් භවය නිසා තමයි උපදින්නේ. ඒක ඒ ධාතු ස්වභාවය. ටිතාස සා ධාතු. ඒ ධාතු ස්වභාවය ලෝක ස්වභාවය තියෙනවා. ධම්මඨිතිතා ඒක තමයි ධර්ම ස්වභාවය. ධර්මයේ පැවැත්ම. ධම්ම නියාමතා ඒක තමයි හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ වැඩ කරන නියාමය. ඒ කියන්නේ ඒක තමයි ඒක තියෙන නීතිය. ඒකට අදාළ නීතිය ඒක. දැන් අපි ගත්තොත් මේ ඉරේ නීතිය මොකද්ද? ඉරේ නීතිය තමයි නැගෙන හිරෙන් හිරු නැගීම. ඊළඟට බටහිරින් බැසීම. ඒක තමයි ඉරේ තියෙන නීතිය. එතකොට හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ඒ නීතිය නේද? ඉර නැගීම බැසීම. ඒ වගේ යමෙක් උපදිනව නම් ඉපදීමේ නීතිය මොකද්ද? භවයයි. භවය නිසා තමයි උපදින්නේ. අපිට මේක දැන් නොවැටහෙන්න පුළුවනි. නමුත් මේක තමයි වෙන ක්‍රමේ. භවය නිසා තමයි උපදින්නේ. ඉතින් මේ එකක් ගන්න අපි තෝරලා දුන්නා කලින් නේ භවය කියන්නේ මේකයි, ඉපදිනවා කියන්නේ මේකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේලා අවබෝධ කරනවා. මොකක්ද අවබෝධ කරන්නේ? ඉපදීම නිසා නෑ භවය නිසා උපදිනවා කියන කාරණේ අවබෝධ කරනවා. අවබෝධ කළා ශ්‍රාවකයන්ට කියා දෙනවා, විස්තර කළා දෙනවා, ඉස්මතු කළා දෙනවා. පස්සතාති චාහ මේ ස්වභාවය මෙහෙමයි වෙන්නේ කියලා දකියු කියනවා. දකියු කියන්නේ මොකෙන්ද? නුවණින්. නුවණින් දකියු කියනවා මේ සිද්ධ වෙන්නේ මේ විදියටයි කියලා නුවණින් දකියු කියනවා. එතකොට භවපච්චය ජාති භවය නිසා උපදිනවා කියන එක නුවණින් දකියු කියන මේ විදිහට වෙන්නේ. දැන් ඉස්සෙල්ලම දකින්න කිව්වේ මොකක්ද අපිට නුවණින්? ඉපදුන නිසා
ජරා මරණ ඇති වෙයි කියලා නුවණින් දකියෝ කිව්වා. ඒක නුවණින් දකින්නකම් ඉතුරු ඒවා දකින්න නුවණ ලැබෙන්නේ නැහැ. නුවණ පටන් ගන්න ඉපේ මොකක් හරි කොනකින්. ඒ කොන නැත්තම් ඒ නුවණේකින් දැල්ලන්න නැත්තම් පැලවෙයිද? නෑනේ. බීජයක් නැත්තම් මුල්ලාදීද? නෑනේ. ඒ වගේ ඒ මුල අවබෝධ වුනේ නැත්තම් ඒ මුලම සිද්ධිය දාලා නම් ගිරහයන්ට ඒක මොකක් හරි වෙන දෙයකට දාලා නම් කර්ම වෙන්නේ ඇති. මෙයා මේ අඩුවාවෙසින් ගියා මෙහෙම ගියා කීක ඉන්නකොට එතනින් ඊට පස්සේ යට කතා කරන දෙයක් නෑ. ඇයි ප්‍රඥාවට මාර්ගයක් නෑ. නුවණ විවෘත වෙන්න මාර්ගයක් නෑ. නුවණ විවෘත වෙන්න මාර්ගයක් නැතුණාට පස්සේ අර මෝඩකමින්ම යා ජීවිතේ ගෙවන්න ඕනේ. මෝඩකමින්ම මැරලා යන්න ඕනේ. ඊට වඩා දෙයක් නෑ. එතකොට යා නුවණ විවෘත වෙන්න පටන් ගන්නෙ මොකෙන්ද? ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. එතන ඉඳලා විවෘත වෙනවා යට නුවණ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මොකද්ද? ඉපදෙන්නේ භවය නිසා කියන එක දකියෝ කියනවා. නුවණින් බලන්න කියනවා. නුවණින් බලන්න කියනවා. කොහේ උපන්නත්. ඒ කිව්වේ අණ්ඩජ වෙලා උපන්නත්. අණ්ඩජ උපන්නත්. අණ්ඩජ කිව්වේ බිත්තරයක් අස්සෙන් උපන්නත්. ජලාබුජ කිව්වේ මව කුසෙන් උපන්නත්. සංසේදජ කිව්වේ තෙත් පරිසරයේ උපන්නත්. ඕපපාතික මේ තුනෙන් තොරව උපන්නත් ඉපදින්නේ භවය නිසා. භවය නිසා කියලා තේරුම් ගන්න. ඒතර භවය කියන්නේ අපි භවයේ තේරුවා. භවය කිව්වේ විපාක පිණිස කර්ම සකස් වෙන නිසා. විපාක පිණිස මම එක කිව්වේ පරිසම්පාද හොඳට අහුවන නම් කුසල අකුසල තේරුම් ගන්නවා කියලා කිව්වනේ. කුසල අකුසල හරියට තේරුම් ගන්නවා පරිසම්පාදේ අහුණා නම්. පරිසම්පාදේ අහුුනේ නැත්තම් වාද කර කර ඉඳී අර ඕක විඥානේ ওই විඥානේ මේ අර විඥානේ ওই සංස්කාර නෙමේ අර සංස්කාර කී වාද කර කර ඉඳී. හැබැයි කුසල අකුසල අඳුනාගන්නේ නැහැ. කුසල අකුසල අඳුන ගන්නවා හරි විදියට පරිසම්පාදේ තේරුම් ගත්තොත්. හරි විදියට තේරුම් ගත්තොත් අඳුන ගන්නවා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි මේක පටිච්චසමුපාදය. දැන් මේ අපි ඉගෙන ගන්න මොකද්ද? පටිච්චසමුපාදය. හේතුන් නිසා මේ කොටස් හට ගන්න හැටි. එතකොට ඉපදීම සිද්ධ වෙන්නේ මොකෙන්ද? භවය. භවය නිසා උපදිනවා කියන එක දකින්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි උපාදාන පච්චයා භික්කවේ භවෝ. මහණෙනි මේ භවය කියන එක උපාදාන නිසා ඇතිවන්නේ. ඒකේ විපාක පිණිස කර්ම හැදෙන්නේ උපාදාන. ඒක ඔටෝ වෙනවා නෙවෙයි. ඒක ඉබේ වෙනවා නෙවෙයි. ඒක ඉබේ වෙනවා නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙක් ඒක හේතුන් නිසා හට ගන්නවා කියන කාරණේ දකින්න බැරි නම් ඒ කියන්නේ යාට විසඳුම් නැහැ. අපි කියමු තමන් කෙනෙකුට වැරද්දක් වෙනවා. එක්ක යාට කියමු කේන්ති යනවා. බනිනවා කියලා. යා කියනවා නෑ මං මේ හිතලා කරනවා නෙමෙයි. මට මේක සිද්ධ වෙනවා කියලා කවුරු හරි කියනවා කියමු. මේක ඇත්තද බොරුද? බොරු. ඒ මාන්නයට කියන්නේ තමන්ගේ වැරද්ද පිළිගන්න තියෙන අකමැත්තට ඒක කියන්නේ. මේක මගේ හිතේ එහෙම තරහක් නෑ මට මේ කියවෙනවා. එහෙම කියනයි නැද්ද? ඒ අමු බොරු. එතකොට එයාට විසඳුමක් තියනවද? ඇයි මේක ඔටෝ නම් යා ඒක වෙන්නේ? ඉතින් මොන විසඳුම් නැහැ ඊට පස්සේ. නමුත් මේක හරියට පරිසම්පාදේ තේරුම් ගත්තොත් එයාට විසඳුමක් තියෙනවා. උපාදාන නිසා භවය වෙන්නේ. උපාදාන අපි ඉගෙන ගත්තනේ. උපාදාන කීයක් ඉගෙන ගත්තද? 4. මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, ශීලබ්බත උපාදාන, ආත්වාද උපාදාන. මේ 4න් තමයි භවය හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි උපාදාන නිසයි භවය හටගන්නේ. මහණෙනි තථාගත කෙනෙක් පහළ වුණත්
පහළ වුණේ නැතත් මේ ස්වභාවයයි කියව තියෙන්නේ. උපාදාන නිසා භවය හට ගන්නවා. එතකොට ඒක ධර්ම ස්වභාවය කිව්වා. ඒක තමයි කිව්වා මේ පටිච්චසමුපාද නීතිය. සිද්ධ වෙන නීතිය. මේ නීතියෙන් පිටපයින්නේ. මේ නීතියෙන් පිටපයින්නේ. ඒ නීතියෙන් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. හැමදේම හැමතැනම කොහෙත් කොතැනත් හැමතැනම සිද්ධ වෙන්නේ මේ නීතිය විතරයි. වෙන නීතියකින් නෑ. එතකොට උපාදාන නිසා භවය හට ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරනවා. අවබෝධ කරලා ඒක ශ්‍රාවකින්ට කියලා දෙනවා. කියලා දීලා ඊට පස්සේ නිකන් කියලා දීලා නිකන් ඉන්නේ මොකද්ද කියන්නේ? මේ දකියෝ කියනවා. කොහොමද දකින්න කියන්නේ? නුවණින්. මේ නුවණින් දකියෝ කියනවා. මොකද්ද නුවණින් දකින්න කියන්නේ? උපාදාන නිසා භවය හට ගන්නා බව නුවණින් දකියෝ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හා පච්චය භික්ඛවේ උපාදානං. ඒ කිව්වේ මොකද්ද? මහණෙනි තණ්හාව නිසායි උපාදාන හටගන්නේ. එතකොට ඒක බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් තියෙන ලෝකේ මේ ලෝක පැවැත්මේ නීතිය. මේ ඒ කියන්නේ මේ සසර පැවැත්මේ තියෙන නීතිය තමයි ඒක. මොකක්ද ඒ නීතිය? තණ්හාව හටගත්තොත් උපාදාන හට ගන්නවාමයි. එතකොට තණ්හාව හටගත්තොත් උපාදාන හට ගන්නවාමයි. ඒක තමයි පැවැත්මේ තියෙන නීතිය. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ඒක තමයි තියෙන පැවැත්ම පිළිබඳ නීතිය. ඉතින් බුදුවරු කරන්නේ මේක අවබෝධ කරනවා. තණ්හාව හට ගැනීමෙන් උපාදාන හට ගන්නා බව අවබෝධ කරලා ශ්‍රාවකයන්ට කියා දීලා මොකද්ද කියන්නේ? මේ සිද්ධිය මෙහෙම වෙන බව නුවණින් දකියු කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා පච්චය භික්ඛවේ තණ්හා. මහණෙනි මේ තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. ඒ බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. එතකොට බුදුවරු මොකද කරන්නේ? අවබෝධ කරනවා. මොකක්ද අවබෝධ කරන්නේ? තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා කියලා අවබෝධ කරනවා. අවබෝධ කළා ශ්‍රාවකෙන්ට කියලා දෙනවා. ඒක පැහැදිලි කර දීලා කියනවා මේ විඳීම තෘෂ්ණාව හටගන්නේ විඳීමෙන් බව නුවණින් දකියු. තෘෂ්ණාව හටගන්නේ විඳීමෙන් බව නුවණින් දකියු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සපච්චා භික්ඛවේ වේදනා. මොකද කියන්නේ? මහණෙනි මේ විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. විඳීම හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. විඳීම ස්පර්ශයෙන් හටගන්න බව මොකක්ද ඒක? ඒක සසරේ පැවැත්ම පිළිබඳ නීතිය. සසරේ පැවැත්ම පිළිබඳ නීතිය තමයි ඒක. මොකද්ද? ස්පර්ශයක් ඇති වෙච්ච ගමන් විඳීම හට ගන්නවා. එතකොට ස්පර්ශය ඇතිවීමෙන් විඳීම හට ගන්නවා කියන එක බුදු කෙනෙක් පහළ වුණත් ඒ ස්වභාවය තමයි. පහළ වුණේ නැතත් ඒ ස්වභාවය තමයි. ඒකට කියන්නේ ධම්මට්ඨිති ධම්ම නියාමත. ඉදප්පච්චේතා පටිසමුපාදෝ. මේ ධම්මට්ඨිති කියන්නේ පැවැත්ම. මේ හේතුඵල ධර්මතාවයේ පැවැත්ම. ධම්මට්ඨිති ධම්ම නියාමත. න්‍යාමය කියලා කියන නීතිය. මේ හේතුඵල ධර්මයේ පවතින නීතිය. ඒ විදිහට තමයි ඒක පවතින. ඒකෙන් පිට යන්නේ නැහැ. එතකොට ස්පර්ශය හටගත්තොත් විඳීම හට ගන්නවා. ස්පර්ශය නිසා විඳීම ඇති වේ. එතකොට බුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ? මේ ස්වභාවය අවබෝධ කරනවා. අවබෝධ කරලා ශ්‍රාවකයන්ට විස්තර කරලා කියා දෙනවා. කියා දෙලා අහගෙන හිටපන් කියලාද කියන්නේ? නෑ. මොකද්ද කියන්නේ? අහගෙන
තේරුම් නුවණින් දකින්න නුවණින් දකියු නුවණින් දකියු කියලා කියන්නේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කළ දෙනවා සලායතන පච්චයා භික්කවේ පස්සෝ මහණෙනි ආයතන 6 ස්පර්ශය ආයතන 6 නිසා හටගත්තේ. එතකොට ස්පර්ශය හටගන්නේ මොකෙන්ද? ආයතන 6න්. ආයතන 6න් ස්පර්ශය හටගන්නේ. එතකොට ඒක බුදු කෙනෙක් පහළ වුණත් බුදු කෙනෙක් පහළ වුණේ නැතත් ලෝකේ යම් තැනක ස්පර්ශය හට ගන්නවද? හටගන්නේ මොකෙන්ද? ආයතන 6න්. ආයතන 6න් තමයි ස්පර්ශය හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේක අවබෝධ කරනවා. අවබෝධ කළා ශ්‍රාවකින්ට කියලා දෙනවා. ශ්‍රාවකින්ට කියලා දීලා මොකද කියන්නේ? මේක නුවණින් බලපං කියනවා. මේ විදිහටයි මේක වෙන්නේ කියලා නුවණින් බලාපං කියනවා. මේක ඉගෙනගෙන වාද කරාපං කියලාද? නෑ. මේක ඉගෙනගෙන නුවණින් දකින්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍යා භික්කවේ සලායතන මහණෙනි මේ ආයතන 6 නාම රූප නිසා හටගත්තේ. යම් තැනක නාම රූප හට ගන්නවාද එතන ඇස හට ගන්නවාමයි. එතන කන හට ගන්න. වතුරින නාම රූපයන්ගේ පැවැත්ම තියෙන. එහෙනම් වතුරේ ඇස ගන්න ආසය දිවකය මනස හට ගන්නවා. මේ හුලගෙන නාම රූප තියෙන්නේ. හුලඟේ ඇස ගන්න ආසය දිවකය මනස හට ගන්නවා. මව කුසේන නාම රූප තියෙන්නේ. මව කුසේ ඇස ගන්න ආසය දිවකය මනස හට ගන්නවා. තෙත් පරිසරේ නාම රූප තියෙන්නේ. තෙත් පරිසරයේ ඇස ගන්න ආසය දිවකය මනස හට ගන්නවා. යම් තැනකද නාම රූප ඇත්තේ එතන ආයතන 6 හට ගන්න. එක බුදුවරේ පහළ වුණත් ඒ ස්වභාවයමයි. බුදුරේ පහළ වුණේ නැතත් ඒ ස්වභාවයමයි. මොකක්ද මේ ස්වභාවයට කියන්නේ? ධම්මට්ඨිතතා, ධම්මස්ථිතිය, ධම්ම නියාමතා. ඉදප්පච්චේතා කියේ මේ හේතුවේ මේ කාරණේ හටගනී කියන ක්‍රමේ පරිසම්පාදය. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධ කළා හිට මොකද කරන්නේ? ශ්‍රාවකයන්ට කියනවා මේ මෙහිමයි මේක වෙන්නේ. මේක හොඳට නුවණින් බලාපං කියනවා. මේ විදිහටයි මේක වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා විඥාන පත්‍ය නාම රූපං. ඒ නාම රූප හටගන්නේ විඥානයේ තිබ්බොත්. විඥානයක් තිබ්බොත් තමයි හටගන්නේ. එහි විඥානයේ තියෙනවා නම් නාම රූප එහි තියෙනවා. කනේ විඥානයේ තියෙනවා නම් ඒ කියන්නේ විඥාණයෙන් හටගන්න නාම රූපේ කනේ හැමතිස්සෙම තියෙනවා. නාසයේ විඥානයේ තියෙනවා නම් විඥාණයෙන් හටගන්නවා නම් නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. දිවේ විඥානය හටගන්නවා නම් නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. කයේ විඥානය හටගන්නවා නම් නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. මනසේ විඥානය හටගන්නවා නම් නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක බුදු කෙනෙක් පහළ වුණත් තියෙනවා නැතත් තියෙනවා. ඒ නිසා මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැකලා අවබෝධ කරලා ශ්‍රාවකයන්ට කියා දෙනවා මේක මේ විදිහටම බලන්න කියලා. මොන විදිහටද? නාම රූප හටගන්නේ විඥාණයෙන් කියලා බලන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? සංඛාරපච්චය භික්ඛවේ විඥානං. මහණෙනි මේ විඥාණය හටගන්නේ සංස්කාරයන්ගෙන් කියලා දකින්න කියනවා. ඒතකොට විඥාණය හටගන්නේ සංස්කාරයන්ගෙන් කියලා දකින්න බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත්. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා අවිජ්ජා භික්ඛවේ සංඛාරා. මේ සංස්කාරයන් හටගන්නේ අවිද්‍යාවෙන්. එතකොට බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත්. ඉතින් දේශනා කරනවා මේ ධර්ම ස්වභාවය තියෙනවා. මේ පැවැත්ම තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක මේ විදියට බලන්න කියනවා. බලන්න කියලා කියනවා
නුවණින් බලන්න කියලා කියනවා ඉතිකෝ භික්කවේ මහණෙනි මේ ආකාරයට යා తත්‍ර තතතා එහි ඇත්ත ස්වභාවය ඒ විදිහටම පවතින ස්වභාවයක් තියෙන කියනවා. ඒ කියන්නේ ওই රටාව සිද්ධ වෙන්නේ ඒ විදිහටමයි කියනවා. දැන් අපි ගත්තොත් ඔන්න ස්පර්ශයේ පැත්තෙන් මොකක්ද ඇති වෙන්නේ? විඳීම. ස්පර්ශයේ පැත්තෙන් විඳීම මිසක් විඳීම පැත්තෙන් ස්පර්ශය නෙවෙයි. එතකොට තණ්හාව විඳීම නිසා තණ්හාව හට ගන්නවා මිසක් තණ්හාව නිසා විඳීම හට ගන්නව නෙමෙයි. උපාදාන. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා මිසක් උපාදාන නිසා තණ්හාව හට ගන්නව නෙමෙයි. භවය. උපාදාන නිසා භවය හට ගන්නවා මිසක් භවය නිසා උපාදාන හට ගන්නව නෙමෙයි. ඉපදීම. භවය නිසා උපදිනවා මිසක් ඉපදීම නිසා භවය හට ගන්නව නෙමෙයි. ඒතර මේවා එකිනෙක කන පිට හැරෙන්නේ නැහැ. ඒකයි තතතා. ඒ විදියටම සිද්ධ වෙනවා. අවිතතා. ඒයින් බහැර විදියකට වෙන්නේ නැහැ. අනඤ්‍යතා වෙනස් විදියකට වෙන්නේ නැහැ. ඒකටයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒක බලන්න පටිච්චසමුප්පාද කියන එක කොච්චර ගාම්භීර දෙයක්ද. ඒකනේ දැන් ආනන්ද හාමුදුරන්ට දවසක් හිතුණානේ නේ. එතකොට ආනන්දයන් වහන්සේ සෝවාන් වෙලා හිටියේ. රහත් වෙලා නැහැ. උන්වහන්සේ සෝතාපන්න ශ්‍රාවකෙක් හැටියටනේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. පුතඥ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මුලින්මයි සෝවාන් වුණේ. එතකොට ආනන්දයන් වහන්සේ දවසක් පටිච්චසමුප්පාදේ මෙනෙහි කරාම උන්වහන්සේ ඉතින් හරි ප්‍රඥාවන්තයානේ. එතකොට උන්වහන්සේට හිතුණා මේක හරි පැහැදිලි එකක් නේ. ඉතින් කෝ භාග්‍යතුන් වහන්සේ මම පටිච්චසමුප්පාදේ මෙනෙහි කර මට හරි පැහැදිලි. ඉතින් මට හිතුණා මේක හරි ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් එකක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? ආනන්දය කට පරිස්සම් කරගන්න කිව්වා. ආනන්දේ එහෙම කියන්න එපා කිව්වා. එහෙම කියන්න එපා කිව්වා. මොකද හේතුව? මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරන්න බැරි වෙච්ච නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා සත්වයා භවයෙන් භවයට උපදින් උපදට මාරු වෙවි දුකින් දුකට වැටි වැටි ඉන්නවා කිව්වා. කොහොමද? අර රා පෙරන හනසු ගොඩ වගේ කිව්වා. ඒ කාලේ රාමුට්ටිය බාලා රා පෙරන්නේ මොකෙන්ද? හනස්ස කියන එක දන්නව නේද? අර පොල් පිටි දෙපැත්තේ තියෙන්නේ දැල වගේ එක මටුල්ල නේද? මටුල්ල. ඒ වගේ කියනවා මේ ඒ අර මේ රා පෙරන එක වගේ මේක පැටලි ගිහිල්ලා කියනවා. පැටලි ගිහිල්ලා කියනවා. ඊළඟට අර පෙහිරුම් කිව්වේ නූල් කටින මිනිස්සු. නූල් කටින මිනිස්සු කැඳ දාලා කැඳ ගොඩේ පැටලිච්ච නූල් වගේ කියනවා. දැන් නූල් ගොරෝසු කරන්න කැඳේ බස්සනවා. නූල් ගුලි. එතන නූල් ගුලි එකට එක පැටලි හිටුණා ලියා ගන්නම බෑ. ඒ වගේ මේ සත්වයාට මේ සසර ගැටලුව ලියා ගන්න බැරුව පැටලි ඉන්නේ මොකක් නිසාද? පටිච්චසමුපාදේ අවබෝධ වෙන්නේ නැති නිසා කිව්වා. මම ඔබට කිව්ව පටිච්චසමුපාදේ අවබෝධ වුණොත් අවබෝධ වෙච්ච එකේ ලකුණ මොකද්ද? කුසල් අඳුරනවා, අකුසල් අඳුරනවා. කොච්චර කටපාඩම් කරන් කට ළඟ උරච්චි කරන් හිටියත් කුසල් අකුසල් අඳුනන්නේ නැත්තම් පටිච්චසමුපාදේ දන්නේ නැහැ. ඒක තමයි පටිච්චසමුපාදේ පිළිබඳ තේරුම් ගත්තා කියන මිම්ම. මොකද්ද පටිච්චසමුපාදේ තේරුම් ගත්තා කියන මිම්ම? කුසල් අඳුනයි අකුසල් අඳුනයි. ඒක දන්නේ නැත්තම් පටිච්චසමුපාදේ තේරුනේ නැහැ. එතකොට ඒක දැන් ඔන්න අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ කරුණු දෙකක්. මහණෙනි ඔබට පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා.
ඊළඟට පටිච්ච සමුප්පාදයෙන් දේශනා කරනවා. පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු දේ දේශනා කරනවා. සමුප්පන්න කියන්නේ හටගත්තු. ඒක පටිච්ච සමුප්පාද කියන්නේ ඒ හටගන්න රටාව. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒ රටාවෙන් උපන්න දේ. තේරෙනවද කියපේක? ඒතර බුදුරජාණන් වහන්සේ මේකේ පටිච්ච සමුප්පාදයත් උගන්වනවා. ඒකේ දැන් අපි හටගන්න රටාව ඉගෙන ගත්තනේ. ජරා මරණ හටගන්නේ මොන රටාවෙන්ද? ඉපදීමෙන්. ජරා මරණ හටගන්නේ ඉපදීමෙන්. එතකොට ඉපදීම හටගන්නේ භවයෙන්. ඒක තමයි පටිච්ච සමුප්පාදය. ඔන්න ඊළඟට පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාදයෙන් උපන්නදී මේකේ තියෙනවා කතමේච භික්කවේ පටිච්ච සමුප්පන්නා ධම්මා. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් උපන්න දේ මොකද්ද? ජරා මරණං. හේතු ප්‍රත්‍යයෙන් උපන්න දේ මොකද්ද? ජරා මරණං. ජරා මරණං භික්කවේ අනිච්චං. අන්නද බලන්න. මහණෙනි ජරා මරණ අනිත්‍යයි. සංකතං හේතුඵල ධාමෙන් හටගත්තු දෙයක්. ඒකේ තියෙන සංකත ලක්ෂණ. මොනවා සංකත ලක්ෂණ? හට ගැනීම පේනවා, නැසීම පේනවා, වෙනස් වෙමින් පවතිනක පේනවා. පටිච්ච සමුප්පන්නං ඒක පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක්. කය ධම්මං ක්ෂය වී යන ස්වභාවයට අයිති දෙයක්. කය ධම්මං කියන්නේ ක්ෂය වෙනවා කියන්නේ ගෙවෙනවා. දැන් අපි ගෙවි ගෙවි නෙමෙයි යන්නේ මේ. ගෙවි ගෙවි යන ස්වභාවයට අයිති දෙයක් කය ධම්මං. වය ධම්මං නැසී යන ස්වභාවයට අයිති දෙයක්. විරාග ධම්මං ඇල්ම දුරු වෙන ස්වභාවයට අයිති දෙයක්. දැන් නබයස යනකොට දත් හැලෙනකොට මේ හකු පාඩ පේනකොට කොණ්ඩේ ඉදෙනකොට රැලි ගැහෙනකොට අර පරණ ස්ටයිල් වලට මොකද වෙන්නේ? ඒවට තිබෙච්ච ඇල්මට මොකද වෙන්නේ? ඊට පස්සේ හරි විරුද්ධයි. ඊට පස්සේ ස්ටයිල් වලින් කවුරු ඉන්නවනම් බලාපන් හරි යන්නේ හැටි ස්ටයිල් වල. අපි නම් ඔහොම නැහැ ඒ කාලේ කියනවා. ඒ කාලේ ඊට හපන්. නමුත් අර වයසට ගියාට පස්සේ ඒකේ ඇල්ම නැති ජරා මරණ වෙනකොට ඒක විරාග ධම්මං. ජරා මරණ කියන්නේ විරාග ධම්මං. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. නිරෝධ ධම්මං. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. බලන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ විග්‍රහය කොච්චර සම්පූර්ණද නේ. සාමාන්‍යයෙන් අපි නම් යම් කිසි දෙයක් මේක අනිත්‍යයි. අනිත්‍ය කියලා එතන ඉවර කරනවා නේද? මේක අනිත්‍යයි කියලා අපි ඉවර කරනවා. දැන් බලන්න උන්වහන්සේ වචන කීයක් කියලාද? ජරා මරණම් භික්කවේ අනිච්චං සංකතං පරිසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කරුණු 7ක් කියනවා. ජරා මරණ ගැන. මහණෙනි මේ ජරා මරණ අනිත්‍යයි. අනිත්‍යයි කිව්වේ ඔව් වෙනස් වෙවි යනවා. නැති ස්ථිර නැහැ. ස්ථිර නැහැ කියන්නේ නිත්‍ය ස්ථිර නැහැ. සංකතං හට ගන්නවා පේනවා වෙනසෙනවා පේනවා වෙනස් වෙමින් පවතිනවා පේනවා. පරිසම්පන්නයි හේතු ප්‍රත්‍යයෙන් උපන්න දේවල්. කය ධම්මං ක්ෂය වෙලා යන ධර්මතාවයට අයිති. වය ධම්මං නැසී යන ධර්මතාවයට අයිති. විරාග ධම්මං ඇල්ම දුරු කළ යුතු ධර්මතාවයට අයිති. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු ධර්මතාවයට අයිති. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක මොකද්ද? පරිසමුප්පන්න දේ. ජාති. එතකොට ඉපදීම කියන්නේ පටිච්චසමුප්පන්න. ඒ කිව්වේ පටිච්චසමුප්පන්න කිව්වේ පටිච්චසමුප්පාදයෙන් හටගත්. ඒක මතක තියාගන්න. පටිච්චසමුප්පන්න කිව්වේ මොකද්ද? පටිච්චසමුප්පාදයෙන් හටගත්. පටිච්චසමුප්පාද කිව්වේ
හේතුඵල ධර්මයන් අට ගන්නා රටාව. ඒක රටාව කියන වචනේ මතක තියාගන්න ලේසියි. හේතුඵල ධර්ම හට ගන්නා රටාව පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පන්න කිව්වේ හේතුඵල ධර්මෙන් හටගත්තු දේ. තේරුණාද? ඒ විදිහට කියාගත්තාම මතක තියාගත්තාම නිකන් නිවාඩුවේ පාඩු වෙලාවක මේවා ආයි කල්පනා කරලා බලලා මේ දේවල් කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ජාති බික්කවේ අනිච්චා මහණෙනි ඉපදීම කියන එකත් අනිත්‍යයි. ඉපදීම කියන එකත් අනිත්‍යයි. දැන් බලන්න දැන් සමහර අවස්ථාවලදී අපිටම හොඳට තේරෙනවා ඔන්න මව කුසට දරුවා එනවා. ඔන්න දැන් අම්මා හරිය ආදරෙන් ඉන්නවා දැන් දරුවෙක් මව කුසට ආවා කියලා. ඒක ඉපදීමක් නෙමෙයිද? ඉපදීම. බැදින්න ඉස්සෙල්ලා දරුවා මව කුසේ මැරෙන්නේ නැද්ද? ඉපදීම අනිත්‍ය වුණාද නැද්ද? අනිත්‍ය වුණා. ඉපදීමත් එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. අනිත්‍යයි. බිත්තර උපදිනකොටම මේ බිත්තරේ සත්තු කනවා. මිනිස්සු තම්බන් කනවා. අනිත්‍යයි. එතකොට ඉපදීම අනිත්‍යයි. සංකතං. සංකතා කියන්නේ ඔව් හේතුඵල ධාමයට අයිති දෙයක්. නැත්තම් සකස් වූ දෙයක්. පටිච්ච සමුප්පන්න. ප්‍රතිත සමුත්පාදයෙන් උපන්න දෙයක්. මොකද ඉපදීම කියන්නේ. අන්න දැන් හොඳ දෙයක් මේ. එතකොට අපි දැක්කොත් කවුරු හරි දරුවෙක්ව අපිට මතක් කරගන්න මේ පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු එකක්. පරිසම්පාදයෙන් හටගත්තු එකක්. අන්න එතන ධර්මයේ කතා කරන්න ඉඩක් තියෙනවා. ධර්මයේ මෙනෙහි කරන්න කතා කරන්න නෙමෙයි මෙනෙහි කරන්න ඉඩක් තියෙනවා. ඊළඟට කය ධම්මා. ඔව්. සේවී යන ස්වභාවයට අයිති දෙයක්. වය ධම්මා. වෙනසී යන ස්වභාවයට අයිති දෙයක්. ඊළඟට විරාග ධම්මා නොයැලෙන ස්වභාවයට අයිති දෙයක්. ඊළඟට නිරෝධ ධම්මා ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. විරාග ධම්මා නිරෝධ ධම්මා එකට තියෙන්නේ. කය වය කියන එකට තියෙන්නේ. කය කියන්නේ ගෙවි යන. වය කියන්නේ නැසී යන. විරාග කියන්නේ ඇල්ම දුරු කළ යුතු. නිරෝධ කියන්නේ ඇල්ම නිරුද්ධ කළ යුතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න පටිසමුප්පන්න දේවල් මොනවද? දැන් ඔන්න අපි පටිසම්පන්න දෙකක් ඉගෙන ගත්තා. මොනවද? ජරා මරණ ජාති. ඊළඟට භවය. මහණෙනි භවය අනිත්‍යයි. හරි වැදගත්ම දේශනාවක් මේ අපි දැන් ඉගෙන ගන්න. ඒතර ජරා මරණත් අනිත්‍යයි. ඉපදීමත් අනිත්‍යයි. ඊළඟට භවය අනිත්‍යයි. මහණෙනි භවය අනිත්‍යයි. එතන උන්වහන්සේ කරුණු හතක් පෙන්වා දෙන්න. බලමු හතම මතක නම් කොහොමද කියලා දැන්. අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. අය කියන්නේ අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඔන්න පටිච්ච සමුප්පන්න දෙක තියෙන ලක්ෂණ 6. ඕක මතක තියාගත්තොත් හොඳටම ඔබට උපකාරී වෙනවා. ඔබට කවදා හරි මේ ධර්මය අවබෝධ කරගන්න උපකාරී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භවය. දැන් ඔන්න කියන්නේ භවය කියන එක. භවය කිව්වේ විපාක පිණිස කර්ම සකස් වීම. එහෙම නැත්නම් කාම භවය. ඊළඟට රූප භවය. ඊළඟට අරූප භවය. මේ කියන්නා වූ භවය කියන එක මොකද්ද? අනිත්‍යයි. ඔන්න පළවෙනි එක අනිත්‍යයි. ඊළඟට සංඛතයි. ඊළඟට පටිච්චසමුප්පන්නයි. ඊළඟට කය ධම්මං. ඊළඟට වාය ධම්මං. ඊළඟට විරාග ධම්මං. නිරෝධ ධම්ම. දැන් ඔක සිංහලෙන් කියමු. දැන් උනේ භවය කියන එක. ඒක විපාක පිණිස කර්ම සකස් වෙන ස්වභාවය අස්ථිරයි. ඊළඟට සකස් වූ දෙයක්. ඊළඟට
පරිසම්පාදයෙන් හටගත්තු දෙයක්. ඊළඟට සේවී යන ධර්මතාවයට අයිති දෙයක්. වෙනසී යන ධර්මතාවයට අයිති දෙයක්. ඊළඟට ඇල්ම දුරු කළ යුතු දෙයක්. ඊළඟට ඇල්ම නිරුද්ධ කළ යුතු. බලන්න කොච්චර ලස්සනද කියලා මේ පරිසම්පාද විස්තරේ. ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්චසමුප්පන්න ඊළඟ පටිච්චසමුප්පන්න කාරණේ මොකද්ද? උපාදාන හතරම මේ කියන්නේ මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදාන හතරම මොකද්ද? අනිත්‍යයි. ඊළඟට සංකතයි. පටිච්ච සමුප්පන්නයි. ඔව් කය ධම්මං ක්ෂේවී යන ධර්මතාවයක්. වාය ධම්මං නැසී යන ධර්මතාවයක්. විරාග ධම්මං නොවැළී යුතු ධර්මතාවයක්. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු ධර්මතාවයක්. ඇල්ම නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත දෙයක්. එතකොට ඒකට හරි විදිහට ඒක ආબોධ වුණා නම් ඒ කෙරේ තියෙන ඇල්ම නිරුද්ධ වෙනවා. විරාගයටපත් වෙනවා හිත. දැන් අපිට මේ විරාගයටපත් වෙන්නේ නැත්තේ මොකද? මේ පටිච්ච සමුප්පන්න දේවල් ගැන අපි මේ විදිහට දැකලා නැති නිසා. අපි ජරා මරණ සාමාන්‍ය ලෝකයා ජරා මරණ දැක්කේ කොහොමද? අනේ මේ අපූර්වට හිටියා. මේ මක් වෙලා මරුණොත් දැන්නේ ආවිස අඩු වෙලා මොකක් හරි වෙලා මලා. කේන්දරේ බැලුවා නම් හොයාගන්න තිබ්බා. ඔයගේ අර සාමාන්‍යයෙන් අර අන්ධ බාල විදිහටනේ සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. ඒතරේ අන්ධ බාල විදිහට කල්පනා කරද්දි මේ ලක්ෂණ එකක්වත් එයාට තේරෙනවද ජරා මරණවල? නෑ. ඉපදීමේ ඉපදෙනකොට අනේ හරි ලස්සනයි. කියන්නේ නැද්ද? හරි ලස්සනයි කියන්නේ. එතකොට හරි ලස්සනයි කියලා අපි සාමාන්‍ය ලස්සන මධ්‍යස්ථව කතා කරන්න කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවනි. නෝ සාමාන්‍ය මිනිසයා මොළේ නැති කෙනා, ප්‍රඥාව නැති කෙනාට තව කෙනෙක් ගැන අනේ හරි ළමයෙක්ට හරි ලස්සනයි කියලා. එතකොට ප්‍රඥාව නැති කෙනාට මොකක්ද හිතෙන්නේ? අනේ මටත් එහෙම ලස්සන වෙලා උපදින්නේ නැත්නම් හිතෙනවද නැද්ද? ඇයි පටිච්චසමුපාදේ දන්නේ නැති කෙනා මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල මේ ලක්ෂණ තියෙන බව දන්නේ නැත්නම් එයා දන්නේ ඒක තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. ආන් එතන තමයි අපේ මෝඩකම. එතකොට අර උපාදාන සිව්වැදෑරුම් උපාදානත් අර ලක්ෂණ හතෙන් යුක්ත. මොනවද ලක්ෂණ හත? ඔව් අනිත්‍යයි. සංකතයි. හිමින් කියන්නේ. පළවෙනි එක අනිත්‍යයි. දෙක සංකතයි. තුන පටිච්චසමුප්පන්නයි. හතර කය ධම්මං. පහ වාය ධම්මං. හය විරාග ධම්මං. හත නිරෝධ. ඔය ලක්ෂණ තියෙනවා. මේ එකක් ගාන ඔය ලක්ෂණ තියෙනවා කියලා ඔය ලක්ෂණ ටික අල්ලගන්න ඔබට විදර්ශනාවට උපකාරී වෙන්නේ ඕවා. විදර්ශනාව කියන්නේ හොඳට නුවණින් විශේෂ කොට දැකීමනේ. විශේෂ කොට දකින්න ඕනේ මොනවද ඕවා? ඕවනේ විශේෂ කොට දකින්න තියෙන්නේ. ඒකයි. එතකොට ඊළඟට දැන් අපි පටිච්චසමුප්පන්න කාරණා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා කීයක් ඉගෙන ගත්තද? 4යි නේ. ජරා මරණ, ඉපදීම, භවය, උපාදාන. ඒක 4යි. පස්වෙනි එක මොකද්ද? තණ්හා. තණ්හාව ගැන බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාළේ තණ්හා භික්කවේ අනිච්චා. මාන්නි තණ්හාවත් අනිත්‍යයි. තණ්හාව අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ක්ෂේවී යන ධර්මතාව ස්වභාවයට ඇති. ඒ කියන්නේ තණ්හාවේ ස්වභාවය මොකද්ද?
අපි ඒක මේ කරුණු හතෙන් විස්තර කරගන්න තණ්හාවේ ස්වභාවය මොකද්ද? පළවෙනි ස්වභාවය ස්ථිර නැහැ. එහෙනම් මොන තණ්හාවක් අපි හටගත්තත් ස්ථිර නැහැ. මේ අපි කණ්ඩ ආස කරන දේවල් වලට මේ අප්‍රිය වෙනවා. වෙනවද නැද්ද? මේ ආස කරන ඇදු මේ ඉපා වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. මේ ආස කරපු දේ මේ අතාරිනවා. එතකොට තණ්හාව ස්ථිරද? නැහැ. තණ්හාව ස්ථිර නැති එකක්. ඊළඟට තණ්හාව ඊළඟ ස්වභාවය මොකද්ද? සංකතයි. ඒ කිව්වේ සකස් වෙච්ච දේක ලක්ෂණ ටික තියෙනවා. මොනවද? තණ්හාවෙත් තියෙනවා හට ගන්න ස්වභාවය, නැසි යන ස්වභාවය, වෙනස් වෙමින් පවතින ස්වභාවය තණ්හාවෙත් තියෙනවා. ඊළඟට පටිච්ච සමුප්පන්නයි. ඒ කිව්වේ තණ්හාවක් හටගත්තා නම් හටගත්තේ පටිච්චසමුපාද රටාවෙන්මයි. මොකද්ද පටිච්චසමුපාද රටාව? වේදනාපච්චය තණ්හා. විදීම නිසා තණ්හාවට. එහෙම හටගත්තු එකක්. ඒතර පටිච්චසමුපාද රටාවෙන් තමයි මේක උපන්නේ. තණ්හාව. ඊළඟට කාය ධම්මං කිව්වේ ඒ පටිච්චසමුපාද ස්වභාවය මොකද්ද? ගෙවිලා යන එක. ඒ තණ්හාවේ ස්වභාවය ගෙවිලා යන එක. ඊළඟට තණ්හාවේ ස්වභාවය මොකද්ද? නැසී යන එක. ඊළඟට තණ්හාවේ ස්වභාවය මොකද්ද? ඇල්ම නිරුද්ධ කරගන්න වෙනවා. ඇල්ම දුරු කරගන්න වෙනවා. ඊළඟට ඇල්ම ඉතින් මේ අපිට අපි යම් කිසි දෙයකට බැඳිලා ඉන්නකම් විඳවන්නේ නැද්ද? එතකොට අපිට ඇල්ම දුරු කරගන්න වෙනවා. ඇල්ම නිරුද්ධ කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේක තමයි තණ්හාවේ ලක්ෂණය. ලක්ෂණ 7. බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේට බුදු කෙනෙකුට මිසක් මේ ලෝකේ වෙන කිසියම් කෙනෙකුට මෙහෙම විස්තර කරලා දෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. දැන් තණ්හාව කිව්වහම තණ්හාව 6 වැදෑරුම් තණ්හාව තියෙන මොනවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. අපි තණ්හාව තේරුවා තවත් කොහොමද? ආස්වාදනීය අරමුණු කෙරෙහි හිත ඇදී යාම. ඒතකොට ඒ ආස්වාදනීය අරමුණු කෙරෙහි හිත ඇදී යනවා කියමු. ඇදී ගියාට මේ ලක්ෂණ 7න් යුක්තයි. ඊළඟට තාව තණ්හාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කාම තණ්හා, භව තණ්හා. ඒ කියන්නේ භව පැවැත්මටත් ආසයි. නොපැවැත්මටත් ආසයි. මේ තණ්හාව කියන්නේ එතකොට හරි භයානක ස්වභාවයක්. එතකොට ඒකේ තියෙනෙත් ওই 7 තමයි ලක්ෂණ 7. ඊළඟට මොකද්ද? තණ්හාව ගාවට විඳීම පටිච්චසමුප්පන්න දෙයක්. විඳීම ඒකේ පටිච්ච. එහෙනම් අපි දැනගන්න ඕනේ අපිට සැපක් හට ගන්නවා. ඒක මොකෙන් උපන්න දෙයක්ද? පටිච්චසමුප්පාදයෙන් උපන්න දෙයක්. අපිට දුකක් හට ගන්නවා. ඒක මොකෙන් උපන්න දෙයක්ද? පටිච්චසමුප්පාදයෙන් උපන්න දෙයක්. අපිට උපේක්ෂාවක් හට ගන්නවා. ඒක පටිච්චසමුප්පාදයෙන් උපන්න දෙයක්. එතකොට මේ හටගන්න සැප විඳීම වේවා, දුක් විඳීම වේවා, උපේක්ෂා විඳීම වේවා. අර ලක්ෂණ 7 තියෙනවා. මොනවද? අනිත්‍යයි, සංකතයි, පරිසමුපන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඕවා අපිට පින්වත්නි මේ ජීවිතේදීත් උදව් වෙනවා. මේ ඉගෙන ගන්න දේ අපි යම් කිසි දවසක දෙවියන් අතර බඹුන් අතර ගියාද එදාටත් මේක තමයි වඩන්න තියෙන්නේ. ඒ ගිහිල්ලා කියලා 아무තු එකක් කරන්න මේ ඉගෙන ගන්න දේ තමයි මේකට කියන අපි ශ්‍රුතේ කියලා. ශ්‍රුතේ කියන්නේ මනාකොට අසන බව, මනාකොට ඇසීමෙන් ගත්තු දැනුම. ඒක තමයි ශ්‍රුතේ කිව්වේ. මේ ශ්‍රුතේ පිරිසිදු නැත්තම් දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වෙනවා කියන්නේ මොනවා හරි මතවලට අහු වෙනවා මිසක් පැහැදිලි නෑ. ඒකයි. එතකොට එයාට හිතේ ශ්‍රද්ධාව ස්ථිරව තියාගන්න බෑ. ශ්‍රුතිය අපිරිසිදු නම්. ශ්‍රුතිය පිරිසිදු තියෙනවා නම් සැකේ හටගන්නේ. ඒකෙරි ශ්‍රද්ධාව හිතේ පැහැදීම හට ගන්නවා. පැහැදීම හටගත්තට පස්සේ අවුල් නෑ. ඇයි? දන්න පොඩ්ඩ හරි පැහැදිලි නම් අවුලක් නෑනේ. එතකොට ඒකේන විඳීම
ගැනත් ওই විදිහට කල්පනා කරනවා. ඒ විදිහම කියන්නේ එතකොට පටිච්චසමුපාදයෙන් හටගත්තු දේ. ඊළඟට පටිච්චසමුපාදයෙන් හටගත්තු දේ මොකද්ද? ස්පර්ශයත් පටිච්චසමුපාදයෙන් හටගත්තු එක. මොකද්ද ස්පර්ශය? ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ මේ ස්පර්ශයත් මේ ලක්ෂණ මේ ලක්ෂණ හතින් යුක්තයි. මොනවද ස්පර්ශයට අයිති ලක්ෂණ හත? අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි. කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. මේක තමයි මේ ලක්ෂණ හත තමයි. ඊළඟට පරිසම්පන්න, ඒකේ පටිච්ච සමුප්පාදයෙන් උපන්න, පරිසම්පාදයෙන් හටගත්තු ඊළඟ ධර්මතාව. ඊළඟ ධර්මයේ මොකද්ද? ආයතන 6. ඒ කියන්නේ මේ ඇස. දැන් අපි මේ ඇසට මොකද්ද අපි කියන්නේ? මගේ ඇස. මගේ ඇස කිව්වට මේකේ මොකද්ද? මේක මොකකින් හටගත්තු එකක්ද? පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු ඇසක්. මොකක්ද ඒකේ තියෙන ඇසේ තියෙන පටිච්චසමුපාදේ? නෑ. ඔන්න. ඇසේ තියෙන පටිච්ච සමුප්පන්න එකක ලක්ෂණ නෙමෙයි. ඇසේ තියෙන පටිච්ච සමුප්පාදේ මොකද? නාම රූප පත්‍ය සලආයතනං. පටලව ගන්න එපා. එතකොට ආයතන 6 කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් ඒක පටිච්ච සමුප්පාදය. පටිච්චසමුපාදය මොකද්ද? නාම රූප පත්‍ය සලආයතනං. ඒ කිව්වේ ඒක තවත් පැහැදිලි කරගන්න. මම එකක් කියන්න ඒකට අල්ල ගන්න පුළුවන්. නාම රූප නිසා ඇස හටගනි. ඊළඟට නාම රූප නිසා කන හටගනි. නාම රූප නිසා නාසය හටගනි. නාම රූප නිසා දිව හටගනි. නාම රූප නිසා කය හටගනි. නාම රූප නිසා මනස හටගනි. එතකොට මේ ආයතන 6 හටගන්නේ නාම රූපයෙන්. නාම රූප නිසා ආයතන 6 හටගනි කියන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න දේ මොකද්ද? ඒ ආයතන 6 ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6 එකක් ගානේ අර ලක්ෂණ 7 තියෙනවා. මොනවද? ඇස ගත්තොත් අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං. මේ ලක්ෂණ 7 තියෙනවා. කන ගත්තත් මේ ලක්ෂණ 7 තියෙනවා. නාසය ගත්තත් මේ ලක්ෂණ 7 තියෙනවා. දිව ගත්තත් මේ කියන ලක්ෂණ 7 තියෙනවා. කය ගත්තත් මේ කියන ලක්ෂණ 7 තියෙනවා. මනස ගත්තත් මේකේ ලක්ෂණ 7 තියෙනවා. එහෙනම් හරි විදිහට අපි නිදහස් වෙන්නේ මේ ලක්ෂණ 7ම අපිට අවබෝධ වෙච්ච දවසට. එහෙනම් අපි ඇස කෙරෙහි නොඇල්ම ඇති වෙච්ච දවසට, ඇස කෙරෙහි ඇල්ම නිරුද්ධ වෙච්ච දවසට, ආයතන 6 කෙරෙහිම අර අනිත්‍යවත් එහෙම නිරුද්ධ වෙච්ච දවසට අපි නිදහස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාම රූප කියන්නේ පටිච්චසමුපාදයෙන් හටගත්තු දෙයක්. ඒ නාම රූපයේ තියෙන පටිච්චසමුපාදය මොකද්ද? විඥානපච්චය නාම රූපං. නාම රූපේ පටිච්ච සමුප්පන්න දෙයක්, පටිච්චසමුපාදයෙන් හටගත්තු දෙයක් හැටියට තියෙන නාම රූපේ ලක්ෂණ මොනවද? නාම රූප අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඊළඟට විඥානයි. විඥානයේ තියෙන පරිසම්පාදේ මොකද්ද? සංකාරපච්චය විඥානං. එතකොට ඒකේ පටිසමුප්පන්නේ මොකද්ද? අනිත්‍යයි, සංකතයි, පරිසමුප්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. මේවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
සංස්කාර. සංස්කාරත් පටිච්චසමුප්පාදේ නිසා හටගත් එකක්. අවිද්‍යාව නිසා හටගත් එකක්. මේ සංස්කාරී ලක්ෂණ මොකද්ද? අනිත්‍යයි. සංකතයි. පරිසම්පන්නයි. කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව. අවිද්‍යාවෙත් මේ ලක්ෂණ තියෙන්නේ මොනවද? අනිත්‍යයි. සංකතයි. පරිසම්පන්නයි. ඔව් ඒකේ ගෙවි යන ස්වභාවයෙන් යුක්තයි. වාය ධම්මං නැසී යන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට විරාග ධම්මං අල්ම දුර වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මං අල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ කිය පටිච්චසමුප්පාදේතර අංග කීයක් අපි කිව්වද? ඔක්කොම අංග කීයද එතකොට මේ? අංග ලක්ෂණ නෙමෙයි අහිවේ. අංග. ජරා මරණ 1 2 භවය 3 උපාදාන 4 තණ්හාව 5 විඳීම 6 ස්පර්ශය 7 ආයතන 6 8 නාම රූප 9 විඥානෙ 10 සංස්කාර 11 ආයි ගම ගණන් කළා 1 ජරා මරණ 2 ඉපදීම 3 භවය 4 උපාදාන 5 තණ්හාව 6 විඳීම 7 ස්පර්ශය 8 ආයතන 6 නාම රූප විඥානය සංස්කාර 12 අවිද්‍යාව. එතකොට පටිච්චසමුප්පාද අංග කීයක් තියෙනවද එතකොට? 12ක් තියෙනවා. එතකොට මේ 12 හටගන්නේ රටාවකින් නේද? 12 හටගන්නේ රටාවකින්. එක එකට අදාළ රටාවකින් හටගන්නේ. එතකොට ඉපදීම හටගන්නේ නැහැ. ජරා මරණ හටගන්නේ ඉපදීමේ. ඒක තමයි ඒක සිද්ධ වෙන රටාව. ඉපදීම හටගන්නේ භවයෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. ඊළඟට භවය හටගන්නේ උපාදාන. ඒක තමයි සිද්ධ වෙන රටාව. උපාදාන හටගන්නේ තණ්හාවෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. තණ්හාව හටගන්නේ විඳීමෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. ස්පර්ශය හටගන්නේ ආයතන 6න්. ඒක තමයි සිද්ධ වෙන රටාව. ආයතන හටගන්නේ නාම රූපෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. නාම රූප හටගන්නේ විඥාණයෙන්. සිද්ධ වෙන රටාව. විඥාණය හටගන්නේ සංස්කාරයෙන්. සිද්ධ වෙන රටාව. සංස්කාර හටගන්නේ අවිද්‍යාව. සිද්ධ වෙන රටාව. ඒක තමයි සිද්ධ වෙන රටාව. නමුත් මේ රටාව තුළ උපන්න දේ ලක්ෂණ 7කින් යුක්තයි. මොනවාද? අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, ක්ෂේවි යන ස්වභාවයෙන් යුක්තයි, නැසී යන ස්වභාවයෙන් යුක්තයි, ඇල්ම දුරු කළ යුතු ස්වභාවයෙන් යුක්තයි, ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්තයි. එතකොට දැන් බලන්න හිතලා කෙනෙක්ට මේ කියපු විදිහට මේ එකක් ගානේ පරිසම්පාද විස්තර කර එයා විස්තර කර ගත්තොත් යට සෑහෙන පැහැදිලි තරමක දැනුමක් ගන්න බැරි වෙයිද? හැබැයි ඉවසීමෙන් එකක් ගානේ හිමින් සමහර විට තනියම විග්‍රහ කරගන්න බැරි නම් කොලයක් අරන් ලියන්න. මං හිතන්නේ ගොඩාක් අයට එහෙම තනියම මේ නුවණින් මෙනෙහි කර නම් ගන්න පුළුවන් කමක් නැහැ. නුවණින් මෙනෙහි කර ගන්න පුළුවන් කමක් නැහැ. එච්චර ප්‍රඥාවන්තයෝ මේ කාලේ නැහැ. හොඳම දේ තමයි කොලයක් අරගෙන විස්තර කර ලියා ගන්න. දැන් අපි ගත්තොත් ජරා මරණ විස්තර කර ජරා මරණ ඉපදීම විස්තර කර ලියා ගන්න. ඉපදෙනවා 4 ආකාරයට. ඒතර මේ කොයි ආකාරයෙන් ඉපදුනත් මේ ලක්ෂණ 7 යුක්තයි. ඊට පස්සේ ලියා ගන්න ඉපදින්නේ භවය නිසා. ඊට පස්සේ ලියා ගන්න භවයේ 3 ආකාරයි. මේ කොයි ආකාරයෙන් භවයෙන් හටගත්තත් මේ ලක්ෂණ වලින් යුක්තයි. ඊළඟට ලියා ගන්න භවය නිකන් හටගන්නේ. භවය හටගන්නේ උපාදානෙන්. උපදීම උපාදාන මෙච්චර තියෙනවා.
එතන මේ කොයි උපාදානයක් හටගත්තත් මේ ලක්ෂණයක ලඩු ගන්න ලියන්න පුරුදු වෙන්න. එතකොට කාලයක් යනකොට මේක මතක හිටි. මොකද දැන් අපිට අර ප්‍රඥාව නැති නිසා අහුවා කියලා ඒ ශ්‍රවණයෙන් ගන්න බෑ. දැන් කාලේ ශ්‍රවණයේ ප්‍රමාණවත් නෑ. ශ්‍රවණේ කරලා ඒක තමන් උපායක් හරි ගස්ස ගන්න ඕනේ. ඒ කාරණේ ධාරණය කර ගැනීමට. ධාරණය කර ගන්නවා කියන්නේ මතක තියාගන්න. මතක තියාගන්න එක හරියට කළේ නැත්නම් මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒක අවුලක් ඒක. ඊට පස්සේ මෙනෙහි කරගන්න බැරුණාට පස්සේ ඒකේ හිත පහදින්න නැතු යනවා. පහදින්න නැතුනට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. අමතක වෙලා ගියාට පස්සේ අමතක වුණේ මොකද්ද? ශ්‍රුතය. නොපිහිටියේ මොකද්ද? ශ්‍රුතය. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා. අයිමි වුණේ මොකද්ද? සීක ඵලෙ. ඒකයි. එතකොට මේ සීක බල අහිමි වෙන්නේ ඒකට උවමනා කරන උත්සාහය නැතිකමින්. ඒකට තමන්ම උත්සාහ අකුසලයේ හොඳට හිත පිහිටවනවනේ මේ කාලේ. කවුරු හරි බැන්නොත්, සැර දෑවොත්, ඇලපිලි ඉස්පිලි ගානේ පිහිටනවා හිත. මෙහෙම කිව්වේ මට. මං දිහා මෙහෙම බැලුවේ. මං එනකොට කාර්ලා කෙල්ල ගහලා ගියා. කියලා එකක් ගානේ හිත පිහිටනවා. ඒ මොකද හේතුව? අපේ හිතේ තියෙන පිරිහෙන ස්වභාවය. එතකොට පිරිහෙන ස්වභාවය තුල හිත පිහිටන්නේ පිරිහෙන දේවල් වල. එතකොට පිරිහෙන යුගයේදී හිත ශ්‍රේෂ්ඨ දෙයක පිහිටන්නේ නැහැ. හිත පිහිටන්නේ මොකේද? පිරිහෙන දේවල් වල. ලාමක දේවල් හිත වේගෙන් පිහිටනවා. හොඳ දේවල් වල හිත පිහිටන්නේ නැහැ. මේ අහනවා මේ යනවා ආයෙ නිකන් මතක නැහැ නිකන් හීනයක් දැක්කා වගේ. දැන් හීනේ දැක්කට මතක හිටින්නේ නැහැ. ඒ වගේ. ඒකට මොකද්ද අපි කරන්න ඕන? අර විදිහට ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඒකී භාග්‍යතුන් වහන්සේ සරණ ගිය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා මේ පටිච්ච සමුප්පාදය ඔය විදියටම දැනගත්තොත් මොකද්ද පටිච්ච සමුප්පාදය ඔය විදියටම දැනගන්නවා කියන්නේ? කියන්න බලන්න. ඔව් කියන්න. කියන්න පැහැදිලිව කියන්න බෑ නේද? ජරා මරණ හටගන්නේ ඉපදීමෙන් කියලා දැනගත්තොත් ඊළඟට ඉපදීම හටගන්නේ භවයෙන් කියලා දැනගත්තොත් ඊළඟට භවය හටගන්නේ උපාදානයෙන් කියලා දැනගත්තොත් ඊළඟට උපාදාන හටගන්නේ තණ්හාවෙන් කියලා දැනගත්තොත් තණ්හාව හටගන්නේ විඳීමෙන් කියලා දැනගත්තොත් විඳීම හටගන්නේ ස්පර්ශයෙන් කියලා දැනගත්තොත් ස්පර්ශ හටගන්නේ ආයතන හයෙන් කියලා දැනගත්තොත් ඊළඟට ආයතනය හටගන්නේ නාම රූපයෙන් කියලා දැනගත්තොත් නාම රූප හටගන්නේ විඥාණයෙන් කියලා දැනගත්තොත් විඥාණය හටගන්නේ සංස්කාරයෙන් කියලා දැනගත්තොත් සංස්කාර හටගන්නේ අවිද්‍යාවෙන් කියලා දැනගත්තොත් ඒක කොටසක්. ඊළඟට යම් කලක මේ පටිච්ච සමුප්පාන්න ධර්මයක් ඒ විදිහටම දැනගත්තොත් ඒ කිව්වේ ජරා මරණ අනිත්‍යයි කියලා දැනගත්තොත් සංකතයි කියලා දැනගත්තොත් පටිච්චසමුප්පන්නයි කියලා දැනගත්තොත් ක්ෂයවියන ස්වභාවයක් කියලා දැනගත්තොත් නැසියන ස්වභාවයක් කියලා දැනගත්තොත් ඇල්ම දුරු කළ යුතු ස්වභාවයක් කියලා දැනගත්තොත් ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයක් කියලා දැනගත්තොත් ඊළඟට ඒ ආකාරයෙන්ම ඉපදීම ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම භවය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම උපාදාන ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම තණ්හාව ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම විඳීම ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම ස්පර්ශය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම ආයතන හය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම නාම රූප ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම
විඥානය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම සංස්කාර ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම අවිද්‍යාව ගැන දැනගත්තොත් ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයත් ඒ ආකාරයෙන්ම දැනගෙන පටිච්ච සමුප්පන්න ධර්මයක් ඒ ආකාරයෙන්ම දැනගත්තොත් මේක හරි ලස්සන කතාවක් කියනවා සම්මප්පඤ්ඤා සුදිට්ඨා හොಂತಿ එයා මනා ප්‍රඥාවෙන් දැක්කොත් මොකෙන්ද මනා වූ ප්‍රඥාවෙන් මේක දැක්කොත් එතකොට එයාට තමන්ගේ අතීතය ගැන සැක හිතෙන්නේ නැහැ කියනවා පරිසම්පාදේ මේ විදිහටම දැනගත්තොත් අතීතය ගැන සැක හිතෙන්නේ නැහැ කියලා කියනවා අතීතේ මං කොහොම වෙලා වුණාද මන්දා අතීතේ මං උන්නේ නැතුවද මන්දා එහෙම හිතන්නේ ඔව් මම මේ සංසාරේ ආපු නැද්ද කලින් ඇවිල්ලා නැද්ද දන්නේ කියලා ඒ විදිහට අර සැක සංකා අතීතය ගැන සැක සංකා හට ගන්න නැහැ කියනවා ඊළඟට අනාගතය ගැන මං ආයේ අනාගතේ උපදීද දන්නේ නැහැ මං අනාගතේ උපදින්නේ නැද්ද දන්නේ නැහැ අනාගතයක් තියෙවිද දන්නේ නැහැ කියලා මේ විදිහේ සැක සංකා මේ විදිහේ සිටිවිලි පස්සේ කල්පනා කර කර යන්නේක ඒක නැතු යනවා කියනවා අතීතය ගැන සිටිවිලි හිතීතා මං අතීතේ කොහම වෙලා හිටියද දන්නේ කවුරු වෙලා හිටියද දන්නේ මොන නමින් හිටියද දන්නේ මොන විදිහට හිටියද දන්නේ මේ වගේ අපිට දැනගන්න ආසාවක් තියෙනව නේද සාමාන්‍ය මිනිසයාගේ මං අතීතේ කොහම වෙලා හිටියද කවුරුත් ආස අතීතේ රජවරු වෙලා රජිනිය වෙලා ඉන්න ඉතින් අහනවා කොහොමද දන්නේ මං අතීතේ රජ වෙලා හිටියද දන්නේ ප්‍රාදේශීය රජෙක් වෙලා හිටියද දන්නේ ඇමතිෙක් වෙලා හිටියද දන්නේ කීකී ඕවා අතීතේ මං රැජිනක් වෙලා හිටියද කුමාරිකාවක් වෙලා හිටියද දන්නේ නැහැ කියලා මේ විදියට තමන්ට ආඩම්බර වෙන දේවල් අතීතේ මං ගැන වෙලා තියෙනවද දන්නේ නැහැ කී ගීතේ තියෙනවා. ඇයි හේතුව? අතීතයේ ජරා මරණ හටගත්තේ ඉපදීම නිසා කියලා මෙනෙහි කරපු නැති එක. ඉපදුනේ භවය නිසා කියලා මෙනෙහි කරපු නැති එක. භවය හටගත්තේ උපාදාන නිසා කියලා මෙනෙහි කරපු නැති එක. එතකොට අතීතයේ වුණා නම් අතීතෙත් මේ විදිහට තමයි උනේ කියලා යාට පැහැදිලි වුණාම අර අතීතයේ මොන රජවරයෙක් කියලා මොන සිටුවරයෙක් කියලා මොන නම්බුනාමයතෝ හිටියත් ඒ කිසි එකක් අය අර ලක්ෂණ හතින් යුක්තයි ඔක්කොම. ඊළඟට අනාගතේ දැන් අනාගතේ අපි කියමු අනාගතේ මොන විදිහට හිටියා මොන විදිහේ මං කොහොම වෙයිද දන්නේ මං කවුරු වෙයිද දන්නේ කීක අපි කල්පනා කරනවා කියමු අනාගතය ගැන. එහෙම අනාගතේ කොහොම කල්පනා කරත් ඒ කොහෙද තියෙන්නේ මොකද්ද? ඉපදෙනවා නම් භවපච්චය ජාති. භවය හට ගන්නවා නම් උපාදානපච්චය භව. මේ විදිහට සම්පූර්ණ එතකොට අතීතයේ රටාව පටිච්ච සමුප්පාදේ අනුව මෙනෙහි කිරීම. අනාගතයේ පටිච්චසමුප්පාදේ අනුව මෙනෙහි කිරීම. වර්තමානයේ මම මෙහෙම කෙනෙක් මම මේ පවුලේ මම මේ પરම්පරාවේ අපේ પરම්පරාව මෙහෙමයි අපි මෙහෙම හිටි කී කල්පනා කරනවානේ. එහෙම නැතුව වර්තමානයේ පටිච්චසමුපාදයෙන් බලනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම වෙනවා නම් එයා අර මුකුත් හට ගන්න නැහැ කියන සැකයක් ඊළඟට ඒව ගැන කල්පනා කර හිත ඇවිස්සෙන මට මතකයි ඉස්සර ඔය ලංකාවේ තිබුණා ඔය මට මතකයි මොකක්ද ඒකට කියන්නේ අර දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා අර පත්තිරෝල එකේ කිව්වා බලපු කාලයක් තිබ්බේ හොඳට හම්බ කරගෙන ගියා මේ මිනිස්සු ඇවිල්ලා අර ඉස්සර මට මතක ඔය ආනන්ද මහත්තයාගේ පොත්වල තිබ්බා නාඩි වාක්‍ය ආන්න අහලා තියෙනද නාඩි වාක්‍ය කියලා බිස්නස් කාර්ය වගේ කියලා හොඳට සුද්ධි දාලා ගියා අපේ මිනිස්සු පොලිමේ ගියා ඔය මට මතකයි කොල්ලපිටිය මම ඉස්සර කොළඹ ඉන්න කාලේ මට මතකයි ඒකේ එක පරිච්ඡේද 15ක් තියෙනවා. ඒක පරිච්ඡේදයකට රුපියල් 5000ක් ගන්නවා. 5000ද 2000ද ගන්නවා. ඉතින් එතකොට එකක් ගන්න කලින් ආත්මෙ හිටපුවා. ඊළඟට ලබන ආත්මෙ කොහෙද යන්නේ? මේ මිනිස්සු ටික පොලිමේ යනවා. ඉතින් අර එතකොට ඒක කියන මිනිස්සයා මෙහි රත්තරන් පොරෝගෙන මෙහි පොරෝගෙන කාගේ සල්ලිද? අර මොඩින්ගේ සල්ලි. ඇයි මේ හේතුව මොකෝ? පරිසෝම්පාදේ දන්නේ නැතිකම.
අපිට මෙහෙම වෙනවා අතීතේ මෙහෙම හිටියා අනාගතේ මෙහෙම ඉන්නවා වර්තමානයේ මෙහෙම වෙනවා කිය කවුරු හරි කියනවා. ඒක පස්සේ දුවන. ඇයි අපි කුතුහලයක් තියෙනවා. අපි මේ කුතුහලේ සංසිඳව ගන්න තමයි යන්නේ. ගිහලා ඉතින් ඔන්න යන්තම් කීයක් හරි අරගෙන ගිහලා ඔන්න එකපාරක් කීයක් මේ chapters දෙකක් තුනක් කියව ගන්නවා. ඊට පස්සේ ආයේ තව කීපයක් කියව ගන්නවා. මෙහෙම තමයි යන්නේ. ඊට පස්සේ ඊළඟ ආත්මෙ කීයද? ඒකටත් සල්ලි ගෙවන්න ඕනේ. ඔන්න ඊළඟ ආත්මෙ බලා ගන්න. ඔක්කොම ඉතින් අපිත් එක්ක ඔය කොළඹ මහත්තුරු නෝන ඇවිල්ලා කියනවා මෙහෙම ගියා. ලබන ආත්මෙ උපදින්නෙත් ඔක්කොම උපදින්නේ තමිල්නාඩුවේ. එහෙ කියන උපදින්න තියෙන්නේ. ඉතින් මේ මොඩ මිනිස්සු සතුටු වෙලා එනවා මං එහෙ උපදින්නේ කියන්නේ. එතකොට බලන්න බුදුදහම ලැබුණේ නැහනේ. දැන් බලන්න මේක කියනවනේ පටිච්චසමුප්පාදයේ මේ විදිහට ඉගෙන ගත්තොත් පටිච්ච සමුප්පන්නයි කියලා මේ විදිහට ඉගෙන ගත්තොත් අතීතය ගැන තියෙන කුතුහලේ නැතු යනවා. අනාගතය ගැන තියෙන කුතුහලේ නැතු යනවා. වර්තමානයේ කුතුහලේ නැතු යනවා. තං කිස් හේතු. ඒ මොකද හේතුව? එහෙම තමයි මහණෙනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයාට ආර්ය ශ්‍රාවකයාට මේ පටිච්චසමුප්පාදය අවබෝධ වීම. මේ පටිච්චසමුප්පාදෙන් උපන්න දේවල් අවබෝධ වීම. කොච්චර තමන්ව කුතුහලෙන් නිදහස් කරනවද? මොනතරම් දෙයක්ද? ඉතින් ඒ නිසා අපටත් මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පන්න ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු